Good afternoon. අපි ගිය සතියේ කතා කරේ ණය අය කර ගැනීමේ විශේෂ පනත් සම්බන්ධයෙන්. ඒකේ අපි පනත් දෙකක් කතා කරා. සම්පූර්ණයෙන්ම 1990 අංක 2 දරන ණය අය කර ගැනීම පනත සහ 1990 අංක 3 දරන බස් සම්බන්ධ සංශෝධිත පනත. ඊගාවට අපි යම්තාක් දුරකට කතා කරා 1990 අංක 4 දරන බැංකු මගින් ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත. ඒකේ තිබ්බ මූලික ලක්ෂණ ටික අපි කතා කරා. එතෙන්දී අවසාන වශයෙන් මම කිව්වේ පරාටේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් බැංකුවකට අධිකරණයට යන්නේ නැතුව අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් මගින් ගනුදෙනුකරුවෙක් උගස් කර ඇති දේපලක් වෙන්දේසි කරලා ණය අය කර ගැනීමේ හැකියාව තියෙන්නේ ගනුදෙනුකරුගේ දේපලක්ම නම් උගස් කරලා තියෙන්නේ මේ අවස්ථාවේදී පමණයි. ඒක තමයි මූලික කරුණ. ඊට පස්සේ ජයවර්ධන නඩුව අපි කතා කරා. එතෙන්දී අපි කිව්වේ ගනුදෙනුකරුවෙක් අධ්‍යක්ෂවරයා එහෙම නැත්නම් ගනුදෙනුකරුවා සමාගමක් වෙන වෙලාවක අධ්‍යක්ෂවරයා සතු දේපලත් ඒ සමාගමේ දේපලක් විදිහට සලකලා වෙන්දේසි කළා මුදල් අය කරගන්න බලය ලබා දීලා තියෙනවා කියලා ජයවර්ධන නඩුවේ. ඊට පස්සේ නඩුවේ මේ පනතේ කියන්නේ 1990 අංක 4 දරන බැංකු මගින් ණය අය කර ගැනීමේ පනතේ තවත් විශේෂ තත්වයන් දෙකක් තියෙනවා. ඒකට ආපු සංශෝධන දෙක. මුල් අවස්ථාවේ මේ පනතේ කිව්වේ ලක්ෂ 5ට වඩා වැඩි ණය මුදලක් පමණයි මේකෙන් අය කරගන්න පුළුවන් කියලා. නමුත් 2011 අංක 1 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත සහ 2011 අංක 19 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධාන සංශෝධන පනත මගින් මේ මුදල වෙනස් වුණා. මෙතන පැහැදිලිවම කිව්වේ මේ සංශෝධනයන් වලින් පරාටේ ක්‍රියාවලිය එහෙම නැත්නම් ගනුදෙනුකරුගේ දේපල උගස් කරලා ණය අය කරගන්න පුළුවන් වෙන්නේ ණය මුදල රුපියල් මිලියන 5ට වඩා වැඩි අවස්ථාවේදී විතරයි කියලා. එතකොට මේක තමයි ලංකාවේ අද වෙනකොට තියෙන නීතිමය තත්ත්වය. හැබැයි මේ තත්ත්වය තවදුරටත් තවත් නඩු තීන්දුවක් සම්බන්ධ වෙනවා මේකෙදී. ඒ කියන්නේ දැන් අපිට 2011 අංක 19 දන්න බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනතේ කියන්නේ ණය මුදලේ පිටහිටි ශේෂය රුපියල් මිලියන 5ට වඩා වැඩි අවස්ථාවකදී තමයි මේ සම්බන්ධයෙන් පරාටේ ක්‍රියාවලිය යටතේ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ කියලා. හැබැයි මේකට තවත් නඩු තීන්දුවක්. ඒ කියන්නේ ඊට පසුව මේ 2011ට පස්සේ ලබා දෙනවා නඩු තීන්දුවක්. ඒකෙදි කියන්නේ ඒ නඩු තීන්දුව සුමුදු සංජීවනී නානයක්කාරයෙහිව ඇට් නැෂනල් බැංකුව කියන නඩු. මේ නඩුවේදී පැහැදිලිවම කියනවා මේ යම් අවස්ථාවක පරාටේ ක්‍රියාවලිය සඳහා යම් අවස්ථාවක දේපලක් පරාටේ ක්‍රියාවලිය හරහා වෙන්දේසි කරලා ණය අය කරගන්න නම් ඒ අවස්ථාවේදී ඒ කියන්නේ පරාටේ ක්‍රියාවලියට යොදන අවස්ථාවේදී එහෙම නැත්නම් දේපල වෙන්දේසි කරන අවස්ථාව වෙනකොට ණය මුදලේ පිටහිටි ශේෂය මිලියන 5ට වඩා වැඩි විය යුතුයි. ණය මුදලේ පිටහිටි ශේෂය කියලා ඒක තවදුරටත් ගනුදෙනුකරුට වාසිදායක වෙන විදිහට මේ නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. එතකොට ණයයි පොලියයි එකතු කරලා මිලියන 5ක් නෙවෙයි ණය මුදල පමණයි මේ වෙලාවේදී ගණනය කරන්නේ වෙන්දේසි එහෙම නැත්නම් පරාටේ ක්‍රියාවලිය හරහා ණය අය කර ගැනීමේදී කියන එක තමයි සංජීවනී නානයක්කාරයෙහිව ඇට් නැෂනල් බැංකුව කියන නඩුවේදී තීරණය වුණේ. එතකොට වර්තමානයේ වෙනකොට ඒක තමයි ලංකාවේ නීති තත්ත්වය. එතකොට වර්තමානයේ වෙනකොට පරාටේ ක්‍රියාවලිය යොදන්න වෙන්නේ ණය මුදලේ පිටහිටි ශේෂය රුපියල් මිලියන 5ට වඩා වැඩි වෙන අවස්ථාවකදී තමයි මේ හරහා එහෙම නැත්නම් පරාටේ ක්‍රියාවලිය හරහා ණයක් අය කරගන්න පුළුවන් වෙන්නේ බැංකුවකට. ඒකත් විශේෂ තත්ත්වයක්. මේ මීට කලින් තිබ්බේ ණය මුදල සහ
පොලිය කියලා දෙකම එකතු වෙලා මිලියන 5ට වැඩි වුණත් මේක ණය කියන්නේ හිග මුදල රුපියල් මිලියන 5ට වැඩි නම් බැංකුවට අයවිය යුතු මුදල රුපියල් මිලියන 5ට වැඩි නම් බැංකුවට පුළුවන් පරාටේ ක්‍රියාවලිය හරහා ණය අය කරගන්න. හැබැයි මේ සංජීවනී නානයක්කාරයෙහිව ඇඩ්නේෂනල් බැංකුව නඩුව අනුව වර්තමානයේ වෙන විට මේ පිටහිටි මුදල වෙන්නේ පිටහිටි ණය මුදල. පොලිය අතෑරලා තමයි මෙතන ගණනය කරලා තියෙන්නේ. ඒ වගේම යම් අවස්ථාවක මෙයාගේ ණය මුදල අඩු වෙලා පොලිය නිසා එකතු වුණා නම් සම්පූර්ණ ගෙවන ගාන මිලියන 5ට වැඩියෙන් ඒ අවස්ථාවේදී එය නීත්‍යානුකූල පරාටේ ක්‍රියාවලියක් නොවේ කියලා තමයි මේ නඩු තීන්දුව අනුව තීරණය වුණේ. එතකොට මේ වෙනකොට අපි කතා කරා ප්‍රධාන වශයෙන් ණය අය කර ගැනීමේ පනත් කීපයක් තුනක්. එතකොට මේ පනත් තුනෙන් අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕන 1990 අංක 2 දරන ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත කියන එකයි 1990 අංක 4 දරන බැංකු මගින් ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත කියන එකයි අපි මතක තියාගන්න ඕනේ. මේ දෙකේ වෙනස්කම් අපි පැහැදිලිව දැනගන්න ඕනේ. මොකද මේ පැහැදිලිව මේ දෙක වෙනස්කම් කියලා දැනගන්නේ මේ දෙක තමයි අපිට සංසන්දනය කරන්න වෙන්නේ යම් අවස්ථාවක ප්‍රශ්න ඇවිත් තියෙන මේ 52 වෙනස්කම් අහලා. ඒකට මේ 52 වෙනස්කම් ගැන කතා කරන්න කලින් මේ 52 සම්බන්ධයෙන් ඔයගොල්ලෝගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද නැවත මතක් කරන්න. පැහැදිලිද මේ අපි කතා කරපු 52 සම්බන්ධයෙන් මුකුත් ප්‍රශ්නයක් තියෙනවද? ආයෙ දෙක පොඩ්ඩක් කියන්න. ඇහෙන්නේ නැහැ මට. ආයෙත් ඒ දෙක පොඩ්ඩක් කියන්නකෝ. සම්පූර්ණයෙන් දෙකමද මම මේක සමරයිස් කරන්නම්. එතකොට අපි 1990 අංක 2 දරන ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත අපි කලින් කතා කරේ ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත. එතකොට මේ පනතෙන් අපිට ලබා දීපු විශේෂ තත්ත්වය තමයි අපිට යම් අවස්ථාවක බැංකුවක් පිටහිටි මුදල ලක්ෂ 1,50,000ට වඩා වැඩියෙන් තියෙන අවස්ථාවක ඒ අවස්ථාවේදී අපි කලින් කතා කරපු සිවිල් නඩු විධාන සංග්‍රහයේ ණය අය කර ගැනීමේ ක්‍රමවේදයට නොගිහින් අපි කිව්වේ අර මුලින්ම සිවිල් නඩු විධාන සංග්‍රහයේ ණය අය කර ගන්නකොට දීර්ඝ ක්‍රියාවලියක් කියලා. ඒ ක්‍රියාවලියට නොගිහින් ලඝු කාර්ය පටිපාටියකින් ණය අය කර ගන්න තමයි මේ 1990 අංක 2 දරන ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතෙන් අපිට අවස්ථාව ලැබලා දුන්නේ. එතකොට අපි කිව්වා ඒකෙදි අපිට අවශ්‍ය වෙන්නේ බැංකුව විසින් තමන්ගේ ලේඛනවල මුල් පිටපත් ණය ලබාගත් බවට වන ණයකරුගේ ණය ගිවිසුම ඒ වගේම බැංකුව විසින් ඒ ණය ලබා දීමට අදාළව බැංකුවේ තියෙන මූලික ලේඛනවල මුල් පිටපත ලබා දෙන්න ඕන. ඒ වගේම ඒකට අදාළව දිවුරුම් පෙත්සමක් බැංකුව ලබා දෙන්න ඕන. මෙන්න මෙච්චර ණය මුදලක් අරගත්තා මේක ගෙවලා නැහැ. අපිට ඒ සම්බන්ධයෙන් ලඝු කාර්ය පටිපාටි යටතේ ණය අය කර ගැනීමට ණය ගැතියාට විරුද්ධව නයිසයි ආඥාවක් නිකුත් කරන්න කියලා ඒ නයිසයි ආඥාවේ ආකෘතියකුත් අධිකරණයට දිසාධිකරණයට බාර දෙන්න ඕන අදාළ මුද්දර ගාස්තු ගහලා. ඒ අවස්ථාවේදී අධිකරණය ණය ගැතියාගෙන් ආයි විමසන්නේ නැතුව මේ නයිසයි ආඥාව නිකුත් කරනෝ ණය ගැතියාට විරුද්ධව ඔබ අහවල් දිනයට පෙර මේ ණය මුදල ගෙවන්න. ඒක තමයි නයිසයි ආඥාව. එතකොට ඒ ආඥාවට අනුව කටයුතු නොකරොත් ඒ ණය ගැතියා විනිශ්චිත ණය ගැතියෙක්සේ සලකලා එයාගේ දේපල වෙන්දේසි කරලා ඒ දේපලෙන් වලින් වෙන්දේසියෙන් ලැබෙන මුදලින් ණය අය කර ගැනීමේ හැකියාව බැංකුවට ඇති වෙනවා. ඒක තමයි 90 අංක 2 දරන ණය ආපසු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත. හැබැයි අපිට ඊටත් වැඩිය තවත් පහසු කරා මේ ණය අය කර ගැනීම 1990 අංක 4 දරන බැංකු මගින් ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත මගින්. එතන ඇතිවිච්ච අතිරේක පහසුව තමයි එතකොට අපිට අධිකරණයකට යන්න ඕනේ නැහැ. බැංකුව තුල බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යෝජනා සම්මතයකින් පස්සේ
මේ මිලියන 5කට වඩා නායක පිටහිටි ශේෂය ඇති නිශ්චල දේපලක් උගස් කරලා ණයගත්ත ණයගැතියෙක්ගේ දේපල වෙන්දේසිය බැංකුව මගින් සිදු කළා ඒ මුදල අය කරගෙන ඉතිරියක් ඇත්නම් ගනුදෙනු කරුට ගෙවා දැමීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒකට ඒක තමයි මේ 52 තියෙන මූලික වෙනස. 90 අංක 2 යටතේ අපිට තනියෙන් ණය අය කරගන්න බෑ. අපි යන්න ඕන අධිකරණයක් හමුවට. හැබැයි 94 මගින් ණය අය කරගන්නකොට අපිට අධිකරණයක පිහිටක් අවශ්‍ය වෙන්නේ නැහැ. අධිකරණ කාර්යයක් නෑ. බැංකුවේ අභ්‍යන්තර අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් තමයි ගනුදෙනු කරුගේ දේපල වෙන්දේසි කරන්නේ. ඒ වගේම දැන් මේ දෙකේ වෙනස සංසන්දනය කරොත් 1990 අංක 2 දරන පනත අදාළ වෙන්නේ ලක්ෂ 1.50කට 1,50,000කට වඩා වැඩි ණය මුදලකට පමණයි. 94 අදාළ වෙන්නේ මිලියන 5කට වඩා පිටහිටි ණය මුදලේ පිටහිටි ශේෂයක් ඇති ණයකට පමණයි. පළවෙනි වෙනස ඒක. ඊගාවට දෙවෙනි වෙනස වෙන්නේ 90 අංක 2 දරන ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේදී අපිට අධිකරණ ක්‍රමවේදයක් කරා තමයි ණය අය කරගන්න ඕන වෙන්නේ. නමුත් 94 බැංකු මගින් ණය අය කර ගැනීමේ විශේෂ විධි විධාන පනතේ අනුව අධිකරණයේ සම්බන්ධයක් නැහැ. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් මත තමයි මේ ණය අය කර ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වගේම 92 දී අපිට බැංකුවට බැහැ ගනුදෙනු කරුගේ දේපල වෙන්දේසි කරන්න. නමුත් 94 බැංකුවට අයිතියක් එනවා බැංකුවට උගස් කර ඇති දේපල වෙන්දේසි කරන්න. ඒකත් බැංකුවට තියෙන අයිතියක්. හැබැයි මේ අයිතිය ක්‍රියාත්මක කරන්න අපි 90 අංක 4 ප්‍රොසීජර් එක එහෙම නැත්නම් ක්‍රියාවලිය කතා කරා නිශ්චිත ක්‍රියාවලියක් තියෙන ඒ ක්‍රියාවලියට අනුව තමයි කටයුතු කරන්න ඕන. එතකොට ඒ ක්‍රියාවලිය තමයි අපි කිව්වා ඒ ණය අය ගෙවන්නේ නැති බවට වන අවස්ථාවේදී අපි අවසාන නිවේදනයක් ගනුදෙනු කරුට යවන්න ඕන. ලියාපදිංචි තැපෑලෙන් ඔහුගේ අවසාන වශයෙන් බැංකුවට ලබා ඇති ලිපිනයට. එතකොට ඒකට සාධාරණ කාලයක් තුල පිළිතුරක් නැත්තම් ඒ අවසාන නිවේදනයේ යවලත් පිළිතුරක් නැත්තම් අපි දේපල වෙන්දේසි කරන බවට වන යෝජනාවක් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කරන්න ඕන. ඒ යෝජනාව නැවත වතාවක් ගනුදෙනු කරුට දන්වන්න ඕන. ගනුදෙනු කරුට දැන්විය යුතුයි ඒ යෝජනා සම්මතය මෙන්න අපි යෝජනාවක් සම්මත කරා ඔයා වාගේ ණය ගෙව්වේ නැති හින්දා. එතකොට ඒක ගවර්න්මන්ට් ගැසට් එකකින් සහ එහෙම නැත්නම් රජයේ ගැසට් පත්‍රයේ සහ ශ්‍රී ලංකාවේ භාෂා තුනෙන්ම ඒ කියන්නේ රාජ්‍ය භාෂාව සහ අනිකුත් රාජ්‍ය භාෂාවන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් 3ක් දාන්න ඕන මෙන්න මේ දේපල අපි වෙන්දේසි කළා මේ පුද්ගලයාගේ ණය අය කරගන්නවා කියලා. ඒ අවස්ථාවේදී ගනුදෙනු කරුගේ දේපලෙත් අපි මේ ගැසට් නිවේදනය එහෙම නැත්නම් මේ විකිණීමේ නිවේදනය ප්‍රදර්ශනය කරන්න ඕන. සමහර වෙලාවට ඒක පෝස්ටරයක් නැත්නම් බැනර් එකකින් අපි ඒ දේපලේ දක්වනවා මේ දේපල අහවල් දින ප්‍රසිද්ධ වෙන්දේසියේ නිකුත් කරනවා. වෙන්දේසි කරනවා කියලා. ඊට පස්සේ ඒ වෙන්දේසි නිවේදනයේ තියෙන දිනයට පෙර ගනුදෙනු කරුට තියෙන අයිතියක් තමාගේ පිටහිටි මුදල සහ පොලිය සහ ඒ අදාළ වෙන්දේසියට ගියපු ගාස්තුව ගෙවලා ණයෙන් නිදහස් වෙලා නැවතත් දේපල තමන් සන්තකයට ගන්න. නමුත් ඒ වෙනකොටත් ගනුදෙනු කරු ඒ කියන අවසාන දිනේදී ගනුදෙනු කරු පැමිණෙන්නේ නැත්නම් බැංකුවට තියනවා මේ දේපල වෙන්දේසි කළා බැංකුවේ හිග ණය මුදල අය කරගන්න. එතකොට මේක තමයි ප්‍රධාන වෙනස්කම්. දැන් 92 දී අපිට ඒ වගේ බැංකුව මගින් ණය අය කරගන්න ක්‍රමයක් නෙවෙයි. ඒක අපි අධිකරණයට යන්නම ඕන. නමුත් මේ 94 දී අපිට පුළුවන් අපිට තියෙන අධිකාරී බලයක් තමන් විසින් අපිට ගනුදෙනු කරුගේ දේපල වෙන්දේසි කරලා මේක අය කරගන්න. එතකොට 92 දී අධිකරණයේ පිස්කල්වරයා තමයි දේපල වෙන්දේසිය කරන්නේ. නමුත් 94 දී බැංකුව විසින් යොදා ගන්නා බැංකුව විසින් තෝරා ගන්නා වෙන්දේසි කරුවෙක් තමයි මේ වෙන්දේසිය කරන්නේ. ඒ වගේම 92 දී යම් අවස්ථාවක මීට විරුද්ධව ගනුදෙනු කරුට පුළුවන් අධිකරණයට ඇවිල්ලා කරුණු දක්වන්න.
දැන් අපි නයිසයි ආඥාව නිකුත් කරලා දිනේ දෙනවනේ මෙන්න මේ දිනේ දක්වා කාලය තුල ණය ගෙවන්න කියලා. අපි ගිය සතියේ කතා කරා. හැබැයි ගනුදෙනු කරුට ඒ මුදල බැංකුවේ උසාවියේ තැන්පත් කරලා නැත්තම් ඊට සමාන සුරකුමක් අධිකරණයේ තැන්පත් කරලා ඒ වටිනාකමට සරිලන සුරකුමක් අධිකරණයේ තැන්පත් කළා ඔහු ණය නොගෙවීමට හේතුව කරුණු දක්වන්න අධිකරණයට අවසරයක් තියෙනවා. දැන් බැංකුව විසින් මේ පරාටේ ක්‍රියාවලිය හරහා අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවකින් දේපල වෙන්දේසි කරන්න ගියොත් බැංකුවට නැවත යාට කරුණු දැක්වීමක් කරන්න බෑ. ණය මුදල ගෙවීම තමයි කරන්න වෙන්නේ. එහෙම නැතුව ඔහුට මේක නවත්තන්න අවසරයක් ඇත්තේ නැහැ. ඒ වගේම යම් අවස්ථාවක දේපල වෙන්දේසි නුනොත් පරාටේ ක්‍රියාවලිය හරහා දේපල වෙන්දේසි වුන් නැත්තම් ගැනුම්කරුවෙක් නැති වුණොත් බැංකුව නාමිකාගේට ඒක මිලට ගන්න. නමුත් 92 අවස්ථාවේදී එහෙම නැත්නම් 92 යටතේ දේපල වෙන්දේසියක් කරන වෙලාවකදී බැංකුව ඊට මැදිහත් වෙන්නේ නැහැ. ඒක අධිකරණයේ පිස්කල්වරයා විසින් දේපල වෙන්දේසි කරලා මුදල් තමයි අපිට ලබා දෙන්නේ. එතකොට ඒක අපේ පැත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපේ 94 යටතේ බැංකු මගින් ණය කර ගැනීමේ පනත යටතේ කරන වෙන්දේසියකදී ගැනුම්කරුවෙක් ආවේ නැත්නම් බැංකුවට වගකීමක් තියෙනවා මේක අපිට නාමිකාගයකට මිලට ගන්න. ඊට පස්සේ නාමිකාගයට මිලට ගන්න දේපල බැංකුව විසින් ආරක්ෂා කරන්න ඕන. ඒකට බැංකුවට අතිරේක වියදමක් යනවා. ඊට පස්සේ ඔහුට බැංකුවට පුළුවන් ටෙන්ඩර් මගින් විකුණලා ඒ අදාළ ණය අය කරගන්න. මේ දෙක අතර වෙනස පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් පැහැදිලිද මේ ප්‍රශ්න මේ දෙක අතර වෙනස? අනිවාර්යෙන්ම මේ 53න් විශේෂයෙන් මේ මූලික 52 සහ 4න් ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා හැමදාම. ඒ නිසා මේක අනිවාර්යෙන්ම මේ හොඳට බලා ගන්න, හොඳට පාඩම් කරගන්න. ඕගොල්ලොන්ට පාස් මාක් එකට යන්න පුළුවන් අවස්ථාව මේ ලකුණු 20 ගත්තොත් අනිවාර්යෙන් පාස්. මේක අතහැරලා විභාගෙ ලියන්න හිතන්න එපා. මේ ණය කර ගැනීමෙන් ලකුණු 20ක්. ඉනිසයි මම මේ නැවත කියන්නේ ඕගොල්ලොන්ට අර මුදල් විශුද්ධීකරණය වගේම මේකත් ඉතා වැදගත්. ඒ දෙකෙන් ඕගොල්ලෝ බලන්න පරණ ප්‍රශ්න පත්‍ර ටික අරගෙන බැලුවොත් ඒ දෙකෙන් ලකුණු 40ක් ගන්න පුළුවන්. හොඳට මේ දෙක කරන කෙනෙකුට ලකුණු 40කට යන්න පුළුවන්. ඉතින් ඒක පාස් මාක් එකට ළඟට යන්න පුළුවන් තැනන් ඒ නිසා ඒ පාඩම් දෙක අත්‍යවශ්‍යයි. අනිත් පාඩම් වලින් සමහර වෙලාවට ලකුණු 20ක ප්‍රශ්නයක් ආවේ නැති වුණාට මේ දෙකෙන් පහුගිය කාල සීමාව තුල ලකුණු 40ක්ම ඇවිත් තියෙනවා. ඒ නිසා මේ දෙක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. ප්‍රශ්නයක් නැත්නම් අපිට ඊගාව ටියුට් එකට යන්න පුළුවන්. ඊට පස්සේ අපි තවත් තියෙනවා පනතක්. ඒ පනතෙන් හඳුන්වලා දෙනවා මේ 1990 ණය කර ගැනීම වේගවත් කිරීමට යොදාගත්ත පනත් අතර තවත් විශේෂ පනතක් තියෙනවා. ඒක ඇත්තටම ණය කර ගැනීමට ඍජුව බලපෑවේ නැතුවට වක්‍රව ඒක යොදාගත්ත ණය කර ගැනීම සඳහා. එහෙම නැත්නම් ලංකාවේ ණය අක්‍රමවත් ණය එහෙම නැත්නම් අක්‍රීය ණය අඩු කර ගැනීමට යොදාගත්ත තවත් පනතක් තියෙනවා. මේ පනත 1990 අංක 18 දරන ණය තොරතුරු කාර්යාංශය පිළිබඳ පනත. 1990 අංක 18 දරන ණය තොරතුරු කාර්යාංශය පිළිබඳ පනත.
ඒක ටියුට් එකක් නෑ මම මේ කියන්නම් පොඩි පොයින්ට්ස් ටිකක් තියෙන්නේ මේ පනතෙන් ශ්‍රී ලංකාවේ ණයතොරතුරු කාර්යාංශය පිහිටවනවා 1990 අංක 18 දරන පනතෙන් තමයි ණයතොරතුරු කාර්යාංශය පිහිටවන්නේ. ඒ ණයතොරතුරු කාර්යාංශය කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකාවේ සියලුම බැංකු සහ ආයතන ලබා දෙන ණයවල තොරතුරු ඇතුළත් ආයතනය. එතකොට මොකක් හරි මූල්‍ය ආයතනයක් බැංකුවක් ණයක් දුන්නොත් ඒ සම්බන්ධ තොරතුරු තියෙන රික්වෙස්ට් කරගෙන ඉන්න ආයතනය තමයි ණයතොරතුරු කාර්යාංශය කියන්නේ. ඒතර මේ කාර්යාංශය පිහිටවන්නේ 1990 අංක 18 දරන පනතේ. මේකෙත් බලාපොරොත්තු එහෙම නැත්නම් මේ ණයතොරතුරු කාර්යාංශයක් පිහිටවලා බලාපොරොත්තු උනේ ශ්‍රී ලංකාව තුල අක්‍රීය ණය ප්‍රමාණය අඩු කරන්න. එහෙම නැත්නම් මේ ණයතොරතුරු කාර්යාංශය පිහිටවන්න කලින් ලංකාව තුල ඉන්න පුද්ගලයෝ සහ ආයතන එහෙම නැත්නම් පුද්ගලයෝ සහ සමාගම් වගේ අය එක බැංකුවකට යනවා ණයක් ගන්නවා ඒක ගෙවන්නේ තව බැංකුවකට යනවා තව ණයක් ගන්නවා ඒ වගේ ලංකාවේ තියෙන සියලුම බැංකු වලින් ණය අරගෙන නොගෙවා හැරීමේ ක්‍රියාවලියකට නිරත වුණා. එතකොට එක බැංකුවක හොඳට ණය ගෙවන්නේ නැති කෙනෙකුට තව බැංකුවක් දන්නේ නැහැ එයා හොඳට ණය ගෙවනවද නැද්ද? එහෙම නැත්නම් එයා බැංකු වලට අක්‍රීය ණයාංශයේ ඉන්නේ කෙනෙක්ද කියලා හොයාගන්න තැනක් තිබ්බේ නැහැ. ඒකට මේ தත්ත්වය නවත්ත ගන්න. එහෙම නැත්නම් මෙවැනි අර ඒ කියන්නේ ඕගනයිස් ඒ කියන්නේ මේ තනි පුද්ගලයෙක් විසින් කරන තනි ක්‍රියාකාරකමක් නෙවෙයි. මේ පුද්ගලයෝ කණ්ඩායමක් එකතු වෙලා එහෙම නැත්නම් තනි පුද්ගලයෙක් විසින් සියලුම සමාජයේ හැම ණය දෙන ආයතනයකටම ණය නොගෙවා සිටීමේ ක්‍රමවේදයෙන් බේරෙන්න තමයි මේ ණයතොරතුරු කාර්යාංශය පිහිටවන්නේ. ඒතකොට මේ කාර්යාංශයේ පිහිටවීමේ මූලිකම අරමුණ තමයි මේ ශ්‍රී ලංකාවේ ණයතොරතුරු එකම ස්ථානයකට එක්රැස් කර ගැනීම. ඒතකොට අද වෙනකොට මේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක බැංකුවකින් ණය ලබාගෙන ඇති පුද්ගලයන්ගේ තොරතුරු මේ ණයතොරතුරු කාර්යාංශයේ තොරතුරු ගබඩාවේ තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඕනෑම පුද්ගලයෙකුට පුළුවන් එහෙම නැත්නම් තමන්ට පුළුවන් තමන්ගේ ණය පිළිබඳව තොරතුරු හොයාගන්න ණයතොරතුරු කාර්යාංශයෙන් එහෙම නැත්නම් ණය දෙන ආයතනයකට පුළුවන් ගිහිල්ලා ණයතොරතුරු කාර්යාංශයෙන් තමාගේ ගනුදෙනුකරුවෙක් ණයක් ඉල්ලුවම එයාගේ ණය ගෙවීමේ හැකියාව සහ ණය ගෙවීමේ අතීතය එහෙම නැත්නම් එයා ණය ගෙවන්න කොයි විදිහටද පෙළඹෙන්නේ එයාගේ ණය ගෙවීමේ අතීතය අනුව එයා හොඳට ණය ගෙවන කෙනෙක්ද නැත්නම් ණය නොගෙවන කෙනෙක්ද කියලා තොරතුරු දැනගන්න පුළුවන් මේ ණයතොරතුරු කාර්යාංශය හරහා. එතකොට මේ ණයතොරතුරු කාර්යාංශය ශ්‍රී ලංකාවේ පිහිටවන්න මූලික වුණේ ලංකාවේ අක්‍රීය ණය ප්‍රමාණය අඩු කර ගැනීම. ඒ වගේම සමාජයේ අක්‍රීය ණය අඩු කරලා මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යන්න. ඒ වගේම ගනුදෙනුකරුවන් ඉන්න සාමාන්‍ය පුද්ගලයෝ යහපත් ණය සංස්කෘතියක පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ණය නොගෙවා ඉන්න තැනට ණය ගෙවීමේ පැත්තට නැඹුරු කරන්න තමයි මේ ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ එහෙම නැත්නම් අපි කියන්නේ ණයතොරතුරු කාර්යාංශය පිහිටවන්නේ. එතකොට ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ මේ ණයතොරතුරු කාර්යාංශය 1990 පිහිටවනකොට අපිට තියෙන විශේෂත්වය තමයි මේක තමයි දකුණු ආසියාවේ පළවෙනි ණයතොරතුරු කාර්යාංශය. ඊට කලින් වෙනත් රටක තියෙන්නේ නැහැ ණයතොරතුරු කාර්යාංශයක්. ඒක නිසා අපි රට තමයි ණය සම්බන්ධයෙන් ණය ආය කර ගැනීම සම්බන්ධයෙන් විධිමත් ආකාරයට නීති ක්‍රියාත්මක කරන්න පටන් ගන්න දකුණු ආසියාව තුල. එතකොට ඒක ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානත්වයෙන් අනිත් මූල්‍ය ආයතනවල සහභාගීත්වයෙන් වෙනම ආයතනයක් විදිහට පිහිටවනවා. මේකේ කොටස් අයිතිය තියෙනවා අනිකුත් ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අනිකුත් මූල්‍ය ආයතනවලට. එතකොට මේ කොටස් අයිතිය මත ඒගොල්ලොන්ගෙන් තමයි මේක පාලනය වෙන්නේ. ඒකට ඇත්තටම මේක පෞද්ගලික සහ රජය කියන දෙයන්ෂේම මැදිහත් වීමෙන් ඇති කරගත්ත ආයතනයක්. ඒතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි මේක ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේක අධීක්ෂණය කරනවා. ඒ යටතේ පාලනය වෙනවා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවට තියෙන්නේ සීමිත කොටස් අයිතියක්. මේ සම්බන්ධයෙන් අනිකුත් ණය දෙන ආයතන වලටත් අයිතියක් තියෙනවා. එතකොට ඒගොල්ලොන්ට යම් බලපෑමක් කරන්න පුළුවන්
ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ එකේ එහෙම නැත්නම් ණය තොරතුරු කාර්යාංශයේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. එතකොට හැමතිස්සෙම ඒක සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ සභාපතිවරයෙක් පත් කර ගැනීම සිදු වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ අනිකුත් ණය දෙන ආයතනවල සහභාගීත්වයෙන්. ඔවුන් විසින් තමයි මේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ අදාළ සභාපතිවරයා පත් කරගන්නේ. එතකොට සභාපතිවරයා නම් හැමතිස්සෙම ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩිපියුටි ගවර්නර් කෙනෙක්. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය ණය දෙන ආයතනවල සහභාගීත්වයෙන් ඔවුන් විසින් තෝරා ගන්නා පුද්ගලයෝ ටිකක් තමයි මේකට සම්බන්ධ වෙන්නේ. එතකොට 2008 ඉඳලම ඒ කියන්නේ මුල් අවස්ථාවේදී විශේෂයෙන්ම නොගෙවන ණය සම්බන්ධයෙන් තමයි වැඩි අවධානයක් යොමු කරේ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය. නමුත් ඉන්පසුව 2008 ඉඳලා කිසිම ෆිගර් එකක් ඒ කියන්නේ අවම මුදලක් නැතුව ඕනෑම මුදලක ණයක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හෝ ආයතනයක් ලබා ගන්නා ණය දෙන ආයතනයකින් හෝ බැංකුවකින් ලබා ගන්නා ණයක් සම්බන්ධයෙන් තොරතුරු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට වාර්තා කිරීම අනිවාර්ය වුණා. ඒකට 2008 ඉඳලා මේකට amount එකක් නැහැ. 750ක රුපියලක amount එකක් පවා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට වාර්තා කරන්න ඕන. ඒකෙන් වෙන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ සම්පූර්ණ තමා ලබාගෙන ඇති ණයවල එහෙම නැත්නම් වගකීම බලා ගන්න පුළුවන් ණයක් දීමට පෙර. යම් පුද්ගලයෙක් ණයක් ඉල්ලන්නේ නෝනම් බැංකුවකට ඒ බැංකුවට පුළුවන් මේ පුද්ගලයා අනිකුත් ආයතන වලට කොච්චර ණය අරගෙනද ණය තියනවද කියලා බලා ගන්න. ඒ විතරක් නෙමෙයි ඔහු ඩිරෙක්ට් and ඉන්ඩිරෙක්ට් ඍජු සහ වක්‍රව ණය සම්බන්ධයෙන් ඇති වගකීම්. ඍජුව මෙයා ගත්ත ණය විතරක් නෙමෙයි වක්‍රව යා ගැරන්ටර් කෙනෙක් විදිහට එහෙම නැත්නම් ඔහු අපකරුවෙක් විදිහට සම්බන්ධ වෙලා තියෙන ණය වලට කොච්චර ප්‍රමාණයකට අප වෙලා තියෙනවද කියලා මේ යටතේ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම යම් අවස්ථාවක මෙයා නොගෙවා ඇතිනම් එයාගේ හිස්ටරි එක කොච්චර කාලයක් නොගෙව ඉඳලා ගෙවන්න අරගත්තද එහෙම නැත්නම් දැනටත් නොගෙවා තියෙන ප්‍රමාණය ඔහු අප වෙලා නොගෙවා ඇති ණයවල ප්‍රමාණය කියලා විශේෂයෙන් සම්පූර්ණයෙන්ම ණය තොරතුරු සම්බන්ධ තොරතුරක් එහෙම නැත්නම් ණය සම්බන්ධ සියලු වාර්තාවක් මේ ක්‍රිබ් රිපෝට් එකෙන් අපිට ලබා ගන්න පුළුවන්. මේක බැංකු සහ මූල්‍ය ආයතන වලට විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා ණයක් ලබා දෙනකොට. ඒකට අද වෙනකොට බැංකු සහ මූල්‍ය ආයතන ණය ලබා දීමේදී එහෙම නැත්නම් ණය ඇගීමේදී ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ එහෙම නැත්නම් ණය තොරතුරු කාර්යාංශ වාර්තාව අනිවාර්ය අංගයක් විදිහට සලකනවා. හැබැයි මේ ණය තොරතුරු කාර්යාංශ වාර්තාව විසින් ලබා දෙන තොරතුර යම්කිසි පුද්ගලයෙකුට ණයක් දෙන්න කියලා කරන රෙකමෙන්ඩේෂන් එකක්. එහෙම නැත්නම් මේ පුද්ගලයා හොඳයි කියලා දෙන වාර්තාවක් නෙමෙයි. මෙයාගේ හිස්ටරි එක, මෙයාගේ ඉතිහාසය, එහෙම නැත්නම් මෙයා දැනට අරන් තියෙන ණයවල ගෙවීමේ හැකියාව සහ එයාගේ ණය කොච්චර ප්‍රමාණයක් තියෙනවද ඒකේ ඒවයි තියෙන අතීත වාර්තාව. කොහොමද එයා ගෙවලා තියෙන්නේ, ඩිෆෝල්ට් එහෙම නැත්නම් ඩියු තියෙනවද කියන එක විතරයි ලබා දෙන්නේ. ඒකෙන් අපිට දෙන්නේ කොයි වෙලාවකවත් මේ ණය තොරතුරු කාර්යාංශ වාර්තාව හොඳයි කියලා ඒ මත පදනම් වෙලා බැංකුවකට ණය දෙන්න අවශ්‍ය නැහැ. ණය ලබා දීමේදී එය යොදා ගන්න පුළුවන් එක නිර්ණායකයක් විදිහට. එහෙම නැත්නම් ඒකත් එක තොරතුරක් පමණයි. ඒකෙන් කොයි වෙලාවකවත් ඒ රිපෝට් එක එහෙම නැත්නම් ණය තොරතුරු කාර්යාංශ වාර්තාව යහපත් වුණා කියලා ඒකෙන් ණයක් ලබා දීමට කොයිම අවස්ථාවකවත් ඒක අත්‍යවශ්‍යයි. කියන්නේ ණයක් ලබා දීමට හේතු කරගන්න ඕනේ. ඒක හොඳ වුණත් අපේ ආයතනය තුලින් පුළුවන් තීරණයක් ගන්න එයාට ණය දෙනවද නැද්ද කියලා. එතන අපිට මඟ පෙන්වීමක් විතරයි මේ ණය තොරතුරු කාර්යාංශ වාර්තාවෙන් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට කොයි වෙලාවකවත් ණයක් ලබා දෙන්නේයි කියලා එතනින් රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නේ ක්‍රිබ් එකේ. ඒකට අපිට කොයි වෙලාවකවත් කියන්න බෑ ක්‍රිබ් එකට විරුද්ධව නඩු දාන්න බෑ. ඕගොල්ලෝගේ වාර්තාව හොඳ නිසා අපි ණය දුන්නා දැන් මෙයා ගෙවන්නේ. එහෙම කියන්න බෑ. මොකද ඒකට හේතුව මෙතනින් දෙන්නේ මඟ පෙන්වීම. ඒක මත අපිට
නඩුවක් දාන්නවත් ඒගොල්ලොන්ට විරුද්ධව නීති ක්‍රියා කරන්න බෑ, නීති මගින් ක්‍රියා කරන්න බෑ. ඒ තොරතුරු පදනම් කරගෙන අපි තමයි ණය තීරණය ගන්න. බැංකුවට තමයි අවසාන වශයෙන් ණය තීරණය ගන්න හේතු වෙන්නේ. එතකොට අද වෙනකොට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, ඒ වගේම ලියාපදිංචි මූල්‍ය සමාගම්, ලීසිං සමාගම් ශ්‍රී ලංකා ණයතොරතුරු කාර්යාංශයට තමන්ගේ ණය ලබාගත් පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් දින 30ක් තුල සපයන්න ඕන. ඒ කියන්නේ මාසයකට සැරයක් අපි කොච්චර ණය දීලා තියෙනවද, කාටද ණය දීලා තියෙන්නේ කියලා තොරතුරු සපයන්න ඕන. එතකොට අනිත් පැත්තට අපිට යම්කිසි පුද්ගලයෙක් සියලුම වගකීම, එහෙම නැත්නම් එයා වෙන වෙන ආයතන වලින් කොච්චර ණය අරගෙනද තියෙනවද කියලා බැංකුවකට ණයතොරතුරු කාර්යාංශයෙන් වාර්තාවක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ලබා ගන්න වාර්තාව ඇතුලේ කියනවා කොච්චර එයාගේ සාමාන්‍ය නම, ලිපිනය, එයාගේ වයස, ඩෙන්ටි කාඩ් නම්බර එක, ඒ වගේම එයා ණය අරගෙන තියෙනවනම්, එයා ඍජුව ණය අරගෙන තියෙනවනම් ඒ ණයවල තොරතුරු, ඒ වගේම පහුගිය කාල සීමා මාස 24ක කාලයක් තුල එයා ණය ගෙවලා තියෙන ආකාරය, හරියට ණය ගෙවලාද නැද්ද, ඒ වගේම එයා ඒක පුද්ගලයෙක් විදිහට ණය ගැනීම පමණක් නෙවෙයි, එයා ගැරන්ටර් කෙනෙක්, එහෙම නැත්නම් එයා අපකරුවෙක් විදිහට කොච්චර ණය ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවද, ඒකේ පහුගිය කාල සීමාවේ ඒ වගේ හැසිරීම, ඒ වගේම ඔහුගේ ආයතනයේ බිස්නස් ව්‍යාපාරය, ඔහු සෝල් ප්‍රොප්‍රයිටර් විදිහට ඉන්න බිස්නස් එකේ ණය ගැතිභාවය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. එයා හවුල්කරුවෙක් විදිහට ඉන්න බිස්නස් එකක, එහෙම නැත්නම් හවුල් ව්‍යාපාරයක ඔහුගේ හවුල්කාරත්වයේ දරන හවුල් ව්‍යාපාරයක ණය ගැති ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔහු ඇතැම් වෙලාවට ඒ කියන්නේ අපි හිතමු නීතිමය පුද්ගලයෙක් කියලා, කම්පැනියක් නම් මේ ණය ලබා ගන්න පුද්ගලයා, එයාට අදාළ ඇසෝසියේට්ස් ඇන්ඩ් සබ්සිඩිරීස් කියලා අපි කියන්නේ ආශ්‍රිත සමාගම්, ඔහුගේ ඒ සමාගම පේරන්ට් කම්පැනි එකේ ඇසෝසියේට්ස් හෝ සබ්සිඩිරීස් කියන ආශ්‍රිත සමාගම් සම්බන්ධ ණය වල තත්ත්වය අපිට ලබා ගන්න පුළුවන් මේ ණයතොරතුරු කාර්යාංශ වාර්තාවේ. ඒක තමයි අපිට තියෙන විශේෂ වාසිය. ඒකට අද වෙනකොට මේ ණයතොරතුරු කාර්යාංශය පිළිබඳ තොරතුරු ලබා දීම වගේම ඒ තොරතුරු ලබාගෙන ඒ මත ණය සම්බන්ධ ඇගයීම කිරීම සියලුම මූල්‍ය ආයතනවල ප්‍රධාන වගකීමක්. ඒ වගේම අනිත් පැත්තෙන් තමන්ගේ ආයතනයේ ආරක්ෂාව සඳහා ඒ යොදා ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම මෙතන මේ ණයතොරතුරු කාර්යාංශයේ වාර්තාව මම කලිනුත් කිව්වා රෙකමෙන්ඩේෂන් එකක් කරන්නේ ණයක් දෙන්නවත් නොදෙන්නවත්. හැබැයි ඒක ලබා ගන්න පුළුවන් ණයක් ඇගීමේදී තොරතුරක් විදිහට. ඒ මත පදනම් වෙලා ණය තීරණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ණයතොරතුරු කාර්යාංශයට වාර්තා සැපයීම සහ එහින් තොරතුරු ලබා ගැනීම අපි අර කතා කරපු බැංකුවක රහස්‍යභාවය කඩවීම සම්බන්ධයෙන් බලපෑමක් නැහැ. ඒ කියන්නේ බැංකුවක් ණයතොරතුරු කාර්යාංශයට තොරතුරු සැපයීමත් රහස්‍යභාවය කඩවීමක් නෙවෙයි. ඒ වගේම ණයතොරතුරු කාර්යාංශයට පුද්ගලයෙකුගේ තොරතුරක් වෙනත් බැංකුවක් හෝ ණය දෙන ආයතනයක් ඉල්ලා සිටියට ලබා දීමෙනුත් ඒ රහස්‍යභාවය කඩවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ තොරතුරු ලබා දීම හෝ තොරතුරු ලබා ගැනීම කියන දෙකම රහස්‍යභාවය කඩවීමට සම්බන්ධ නැහැ. එතකොට ණයතොරතුරු කාර්යාංශයට විරුද්ධව රහස්‍යභාවය කඩ කරා කියලා නඩු දාන්නත් බෑ. බැංකුවකට විරුද්ධව ණයතොරතුරු කාර්යාංශයට තොරතුරු දුන්නා කියලා පුද්ගලයෙකුට රහස්‍යභාවය කඩ වුණායයි නඩු දාන්නත් බෑ. ඒකත් අපි දැනගන්න ඕනේ මේ රහස්‍යභාවය සම්බන්ධ කටයුතු වලදී. එහෙම නැත්නම් රහස්‍යභාවය සම්බන්ධ නීතියේන යතිරේකයක් විදිහට ණයතොරතුරු කාර්යාංශයට තොරතුරු ලබා දීම ඇදාළ වෙනවා. ඒකත් අපි කිව්වනේ මෙම පන අර රහස්‍යභාවයේ ව්‍යතිරේක හතරක් කිව්වනේ. එක ගැන කිව්වා මෙම පනතින් හෝ වෙනත් පනතකින් දක්වා ඇති අවස්ථාවක බැංකුකරුට පුළුවන් ගනුදෙනුකරුගේ තොරතුරු
දක්වන්න. එතකොට මේ ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ ඇක්ට් එක එහෙම නැත්නම් අපි දැන් කතා කරන 1990 අංක 18 දරන ණයතොරතුරු කාර්යාංශ පනත අදාළ වෙන්නේ ඒ කියන්නේ ඒක අර කියපු පනතක් අර අපි කතා කරපු මේ පනත හෝ වෙනත් පනතකින් දක්වා ඇති විට තොරතුරු දෙන්න පුළුවන් කියලා තියෙන මේ පනතක් යටතට ගැනෙනවා. ඒතර අල්ලස් පනත වගේම ණයතොරතුරු කාර්යාංශ පනතත් අදාළ වෙනවා. ඒක තමයි මේ තියෙන විශේෂත්වය. ඒකෙන් අපිට මේක නීත්‍යානුකූල තත්ත්වයක් විදිහට තමයි සලකන්න වෙන්නේ. එතකොට ණයතොරතුරු කාර්යාංශය පිළිබඳ සමහර අවස්ථාවල කෙටි සටහනක් ඒ වගේම ලොකු තනි ප්‍රශ්නයක් නැති වුණාට කෙටි සටහනක් හෝ කෙටි ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒ වගේම අද වෙනකොට පුද්ගලයෙකුට වුණත් තමන්ට පුළුවන් තමන් පිළිබඳව ණයතොරතුරු කාර්යාංශ වාර්තාවක් ලබා ගන්න. ඒ වගේම ණය දෙන ආයතනයකට ණයක් ලබා දෙන්න කලින් නැත්නම් බැංකුවකට ගිණුමක් විවෘත කරන්න කලින් මේ පුද්ගලයාගේ ණය සම්බන්ධ වාර්තාවක් ණයතොරතුරු කාර්යාංශයෙන් ලබා ගැනීමෙන් ඔහු පිළිබඳව ඔහුගේ වගකීම් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. මේ සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ණයතොරතුරු කාර්යාංශ පනත පැහැදිලිද? ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ලකුණු 5ක් වගේ ඉන්න පුළුවන්. හැබැයි හැමදාම ඇවිල්ලත් නැහැ. පැහැදිලිද ඒ ටික? ඊට පස්සේ අපිට තවත් පොඩි මාතෘකාවක් තියෙන විද්‍යුත් ගනුදෙනු. ඒතර ශ්‍රී ලංකාවේ විද්‍යුත් ගනුදෙනු ටියුට් නම්බර් එක පහළව වගේ තමයි මට මතක. මේකෙදි අපි කතා කරන්නේ කොහොමද කලින් මැනුවල් ආකාරයට තිබ්බ ගෙවීම් සහ මුදල් සම්බන්ධ කටයුතු විද්‍යුත් ආකාරයට සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි මේක ගැන යම් ප්‍රමාණයක් කලින් මාතෘකාවක කතා කරා. මූලික වශයෙන්ම අපේ චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කරද්දී අපි කිව්වා මූලික වශයෙන්ම තිබ්බ චෙක්පත් සම්බන්ධ ගනුදෙනු වර්තමානයේ වන විට විද්‍යුත් ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය විද්‍යුත් ආකාරයට තමයි සිද්ධ වෙන්නේ. එතකොට විශේෂයෙන්ම කලින් පැවති මැනුවල් ක්‍රමයේදී එහෙම නැත්නම් චෙක්පත ෆිසිකලි භෞතිකව එක් බැංකුවකින් අනිත් බැංකුවකට හුවමාරු වෙලා එය නිෂ්කාශනය වීමේ ක්‍රියාවලිය අද වෙනකොට විද්‍යුත් ක්‍රමයට තමයි සිද්ධ වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි කතා කරා payment and settlement system act එකෙන්. එහෙම නැත්නම් ගෙවීම් සහ පියවීම් පද්ධති පනත ගැන කතා කරද්දී අපි මේ සම්බන්ධයෙන් කතා කරා. නිසා මම ඒ ගැන ගොඩක් විස්තර කරන්නේ නැහැ. මම නිකන් මතක් කරන්නම්. එතන මූලික වශයෙන්ම තිබ්බ විශේෂත්වය තමයි අර කලින් තිබ්බ භෞතිකව චෙක්පත ඉදිරිපත් කරන එක නීතිමය අවශ්‍යතාවයක් විදිහට විනිමය බිල්පත් ආඥා පනතේ තිබ්බ එක අද වෙන විට ගෙවීම් සහ පියවීම් පද්ධති පනතේ තියෙන නීතියේ වෙනස් වීමත් එක්ක භෞතික චෙක්පත ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය වෙන්නේ චෙක්පතක පිළිබිඹුව. එහෙම නැත්නම් චෙක්පත ස්කෑන් කරලා ඒ චෙක්පතේ ස්කෑන් කොපි එක. එහෙම නැත්නම් චෙක්පතේ පිළිබිඹුව අදාළ ගෙවීමේ බැංකුවට රැස් කරන බැංකුව විසින් විද්‍යුත් ආකාරයට යවුවම ඒකට ගෙවීම සිද්ධ කරනවා.
එතකොට ඒකෙන් අපිට ඇතිවිච්ච වර්ධනය තමයි නව චෙක්පත් නිර්මාණය වුණා. දැන් විශේෂයෙන්ම කලින් තිබ්බට වැඩිය චෙක්පත දැන් සියලුම බැංකු වලින් ලබා දෙන චෙක්පතක ස්ටෑන්ඩඩ් සයිස් එකක් තියෙනවා. කලින් ඒකට විවිධ සයිස් වල චෙක්පත් තිබුණා. ඒක දැන් ස්ටෑන්ඩඩ් සයිස් එකකට වෙනස් වුණා. ඒ වගේම මේ චෙක්පතේ සම්පූර්ණ විස්තරය චෙක්පත බැංකුවේ අංකය බැංකුවේ ශාඛාවේ සංකේත අංකය චෙක්පත් අංකය ඒ සියලුම ඒ කියන්නේ අපිට ඉලෙක්ට්‍රොනිකලි විද්‍යුත් ආකාරයට කියවිය හැකි ආකාරයට print කරන්න ඕන. ඒකට ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක් තියෙනවා. ඒ අපි දැකලා තියෙනවා චෙක් එකක යට පැහැදිලිව දක්වලා තියෙනවා මේ චෙක්පත් අංකය බැංකුවේ අංකය ශාඛාවේ සංකේත අංකය ඒ ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකකට. එතකොට ඒක වෙනස් වෙන්න බෑ. කොයි වෙලාවකවත් ඒක වෙනස් වෙන්න බෑ. ඒක වෙනස් වුණොත් ඒක අනිවාර්යයෙන්ම මේ චෙක්පත නිෂ්කාශනයේදී අගරු වීමකට ලක් වෙනවා. ඒ නිසා ඒක අපි ඒ ස්ටෑන්ඩඩ් එහෙම නැත්නම් ඒ නිශ්චිත ආකාරයට ඉදිරිපත් කිරීම සියලුම බැංකුවක වගකීමක් වෙනවා. ගෙවන බැංකුව සහ රැස් කරන බැංකුව කියන දෙකේම. දෙකම මේ ආකාරයට ඒ නිශ්චිත පිළිගත් ආකාරයට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම අගරු චෙක්පත් වෙනුවට අගරු නිවේදනයේ නීත්‍යානුකූල වුණා. කලින් චෙක්පතේම තමයි අපි චෙක්පත් අගරු බවට වන සටහන යොදලා චෙක්පත නැවත චෙක්පත තැන්පත් කරපු ගනුදෙනු කරු වෙත ලැබෙන්න සැලැස්සුවා. හැබැයි අද වෙනකොට ඒක වෙනස් වෙලා චෙක්පතක් නිෂ්කාශනය හරහා ඉදිරිපත් කරාට පස්සේ අගරු වුණොත් අගරු චෙක්පත වෙනුවට ලබා දෙන්නේ අගරු නිවේදනයක්. චෙක් රිටර්න් නෝටිෆිකේෂන් කියන එක. චෙක්පත් අගරු නිවේදනය. ඒකට ඒ අගරු නිවේදනයේ නීත්‍යානුකූල වළංගු ලේඛනයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. කියන්නේ කොයි වෙලාවකවත් ඒක නීති විරෝධී එකක් නෙවෙයි ඒක නීත්‍යානුකූලයි. අපිට කොයි වෙලාවකවත් ඒක වර්තමානයේ නීති විරෝධී. එහෙම නැත්නම් ඒකට අපිට අධිකරණයේ ඉදිරියට ගෙනියන්න බැරි නෑ. චෙක්පත හා සමානයි අගරු නිවේදනය. එතකොට චෙක්පත වගේම අගරු නිවේදනයක් අධිකරණයට ගෙනහිල්ලා නඩු පවරලා ඒක අය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඒ අගරු නිවේදනයේ විධිමත් කරලා තියෙන යම් ආකාරයකට අර චෙක් රිටර්න් රිමාර්ක්ස් අද නම්බර එකකින් තමයි මේ ෆෝමැට් එකක් දීලා ඒ අගරු නිවේදනයේ තියෙන චෙක් රිටර්න් රිමාර්ක්ස් ස්ටෑන්ඩඩයිස් කරලා. එතෙන්දී කොයි වෙලාවකවත් අපිට අවශ්‍ය විදිහේ ඒවා ලියන්න බෑ. එතකොට අපි හැමතිස්සෙම ලියන්න ඕනේ මේ නම්බර එක. ඒ නම්බර එකට අදාළව තියෙන සියලුම බැංකු සහ ගනුදෙනු කරුවන්ට ඒ චෙක් රිටර්න් රිමාර්ක් එකේ තේරුම පැහැදිලි වෙන්න. ඒ වගේම නිෂ්කාශන මුද්‍රාවත් අයින් කරා මේ නව ක්‍රමවේදයේ යටතේ. ඒ කියන්නේ මුද්‍රාවක් අවශ්‍ය නැහැ නිෂ්කාශනයේ. ඒක දැන් අපි නිෂ්කාශනය සිස්ටම් එකෙන් සිද්ධ වෙන නිසා. ඊගාවට තවත් විද්‍යුත් ගනුදෙනු වල වර්ධනයක් තමයි මේ වර්තමානයේ අපිට ලැබලා දීලා තියෙන මේ කාඩ් බේස් ට්‍රාන්සැක්ෂන්. කලින් මුදල් වෙනුවට දැන් විද්‍යුත් කාඩ්පත් එහෙම නැත්නම් විද්‍යුත් යම් ආකාරයක ස්ටෑන්ඩඩයිස් කාඩ් සිස්ටම් එකක් සියලුම ගෙවීම් ක්‍රමවේදයට සහ පියවීම් සඳහා යොදාගෙන තියෙනවා. ඒකට ඒ කාඩ් මූලික වශයෙන් වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා ණය කාඩ්පත් සහ හර කාඩ්පත්. ඒ කියන්නේ ATM අපි පාවිච්චි කරේ මුලින්ම ගනුදෙනු කරුගේ ගිණුමක තියෙන මුදල් ලබා ගැනීමට. ඒකට ATMs යූස් කරේ. හැබැයි ඊට එහාට ගිහිල්ලා තවත් ඒකට ෆීචර් එකක් එඩ් කරලා දැන් ණය කාඩ්පතුත් හඳුන්වලා දුන්නා. ඒක ණයක්. ඒකට මේ දෙකේ තියෙන වෙනස ගත්තොත් ATM එකක්. එහෙම නැත්නම් අපි කියන සාමාන්‍ය හර කාඩ්පත ගිණුම් කරුගේ ගිණුම් හිමියාගේ මුදල් තමයි පාවිච්චි. නමුත් ණය කාඩ්පතක් කියන්නේ ණයක්. එතෙන්දී ගිණුම් හිමියාට ණයක් මුදල් තියෙන්න අවශ්‍ය නැහැ. ඒක ණයක් විදියට සලකලා බැංකුවෙන් තමයි ලබා දෙන්නේ. ඒක නිශ්චිත කාලයක් තුල ගෙවන්න ඕන යම්කිසි පොලියක් හෝ වෙනත් ගාස්තුවක් සහිතව. හැබැයි ගනුදෙනු කරුගේ ගිණුමෙන් මුදල් ලබා ගන්න විට ඒකට පොලියක් එකතු වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒකට විශේෂ කොන්දේසි එන්නේ නැහැ. ගෙවන්න නිශ්චිත කාලයක් නැහැ. තමාගේ ගිණුමෙන් තමයි මේ මුදල් අය කිර ගැනීම එහෙම නැත්නම්
මුදල් ලබා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මුල් කාලයේ මේ ATM කාඩ්ස් එහෙම නැත්නම් හර කාඩ්පත් කියන එක පාවිච්චි කරේ මුදල් ගැනීමට පමණයි. නමුත් අද වෙනකොට ඒක තවත් ඉස්සරහට ගිහිල්ලා මේ ATM කාඩ්ස් එහෙම නැත්නම් හර කාඩ්පතත් දැන් මේ වෙනකොට මුදල් ගෙවීමේ මාධ්‍යයක් බවට එහෙම නැත්නම් අර ණය කාඩ්පතක තියෙන ලක්ෂණ එකතු කරලා ඒක ගෙවීමටත් යොදා ගන්න තත්වයට දියුණු කරලා වර්තමානයේ වෙනකොට මේ හර කාඩ් සහ ණය කාඩ් කියන දෙකෙන්ම මුදල් ලබා ගැනීම පමණක් නෙවෙයි මුදල් ගෙවීම සඳහාත් යොදා ගන්න පුළුවන් උපකරණයක් විදිහට තමයි පාවිච්චි කරන්නේ ගනුදෙනුකරුවෝ. එතකොට ඒ බැංකුව විසින් ඒ අවශ්‍ය වර්ධනය සිද්ධ කරලා තියෙන මේ තාක්ෂණය සමග. එතකොට අද වෙනකොට ඒ නිසා මේ භෞතික මුදල් වෙනුවට විශේෂයෙන් මේ කොරෝනා තත්ත්වයක් එක්ක මිනිස්සු මුදල් අල්ලීමට තියෙන අකමැත්තත් එක්ක මේ විද්‍යුත් කාඩ්පත් එහෙම නැත්නම් ඩිජිටල් කෑෂ් කියන ඒවා වැඩිපුර පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. එතකොට ඒක භෞතික මුදල් වලින් සිද්ධ වෙන්න පුළුවන් අපි අර කලින් කියපු යම් යම් අවාසි භෞතික මුදල් ගෙන යෑමේ අවාසි. ඒකෙන් යම් යම් පාඩු සිද්ධ වෙන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්. ඒවා වෙනුවට මේ කාඩ්පත් භාවිතා කරලා ගෙවීම් කරනකොට එහෙම නැත්නම් කාඩ්පත් භාවිතා කරලා මුදල් ප්‍රවාහනයේදී මේ ආරක්ෂාවට හොඳයි. ඒ වගේම වේගවත්ව මේ ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්. ගන්න කෙනාටත් කාඩ්පතකින් ගන්නකොට අර ගෙවන පුද්ගලයාගේ මුදල් ගන්නකොට වගේ ගණන් කරන්න, ඒක හොර නෝට්ටු තියනවාද චෙක් කරන්න වගේ ප්‍රශ්න නැහැ. ඒ වගේම ගනුදෙනුවක ආරක්ෂිතභාවය කියන්නේ දීපු ගෙනා සහ ගත්තු ගෙනා පිළිබඳව ට්‍රැක් එකක් කරගන්නත් පුළුවන්. දැන් අපිට මුදල්ක් දීලා භාණ්ඩයක් අරගෙන ගියොත් සමහර විට මේක අරන් ගියේ කවුද කියලා භාණ්ඩේ විකුණපු කෙනාට හොයාගන්න බැරි වෙන්න පුළුවන් පසු අවස්ථාව. නමුත් ණය කාඩ්පතකින් හෝ හර කාඩ්පතකින් ගෙවීමක් සිද්ධ කරොත් ඒ අදාළ ණය කාඩ්පතේ හර කාඩ්පතේ දත්තයන් විකුණුම් කරුගාව තියෙන නිසා ඔහුට තියෙනවා යම් අවස්ථාවක වාසිදායක තත්ත්වයක් ඕනෑම වෙලාවක ගනුදෙනු කරුගෙන් ඒ කියන්නේ තමන්ගේ මිලට ගත්ත පුද්ගලයාගේ තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට ගෙවීම සමහර විට ප්‍රමාද වුණොත් ඒ ගෙවීම නිසියාකාරයට සිද්ධ වුණොත් ඔහුගෙන් නැවත මුදල් අය කර ගැනීමේ හැකියාවක්. මොකද අනන්‍යතාවය පසු අවස්ථාවක තියෙනවා ඒ සේවය සපයන පුද්ගලයාට නැත්තම් විකුණුම් කරුට. මුදලින් මේ වැඩේ කරා නම් විකුණුම් කරුට මේක නෑ, ට්‍රැක් එකක් නෑ. මුදල් කොලේ දීලා ගියාම ඒ කොලේ ව්‍යාජ නෝට්ටුවක් වුණොත් අපි ඒ ගනුදෙනුකාරයා හඳුනන්නේ නැති කෙනෙක් වුණොත් අපිට හොයාගන්න බෑ කවුද මේ මුදල් නෝට්ටුව ලබා දුන්නේ කියලා. නමුත් මෙතෙන්දී ඒක වාසියක් විදියට සැලකුවා. ඒක නිසා වර්තමානයේ වෙනකොට මේ විද්‍යුත් කාඩ්පත් හරහා ගනුදෙනු ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒක තමයි මේ වර්තමානයේ වෙනකොට මේ ඩිජිටල් කෑෂ් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික කෑෂ් කියන එක වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක් ඉලෙක්ට්‍රොනික කෑෂ් කියන එක හරහා ගනුදෙනු කරන්නේ. එතකොට ඒ ආරක්ෂාවත් වැඩි. මොකද මුදල් ගෙනියනකොට ඕනෑම කෙනෙකුට හොරකම් කරන්න පැහැර ගන්න පුළුවන්. නමුත් රහස් කාඩ්පතක් සහ අරගෙන යනකොට එහෙම හොරකම් කරාට වැඩක් නැහැ රහස් සංඛ්‍ය නැත්තම්. එතකොට ඒ අර තවත් සමහර විට ඩුවෙල් ඔතෙන්ටිකේෂන් එහෙම නැත්නම් අර මේ ගෙවීම් කාඩ්පත් වලට ඇතැම් අවස්ථාවල අතිරේක ආරක්ෂාවක් විදිහට වන් ටයිම් පින් එකක් ජෙනරේට් කරනවා. එතකොට ඒ ඔතෙන්ටිකේෂන් ඩිවයිස් එක නැතුව කාඩ් එක විතරක් තිබිලා වැඩක් නැහැ. එවැනි අවස්ථාවකදී ඒ ගෙවීමක් කරගන්න බැරි වෙනවා. ඒ නිසා අතිරේක ආරක්ෂාවක් කාඩ්පතකට හම්බ වුණා. ඒකත් අපිට විශේෂ තත්ත්වයක් විදිහට සලකන්න පුළුවන්.
ඊගාවට බැංකුව අතර මුදල් පැවරීමේදී එක බැංකුවකින් තවත් බැංකුවකට මුදල් පැවරීමේදී ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය කියන එක. එහෙම නැත්නම් ස්ලිප්ස් කියන එක හඳුන්වලා දුන්නා. මේක 1994 දී තමයි හඳුන්වලා දෙන්නේ. මේ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් ක්‍රමය. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් කියන එක. මේකේ බැංක් කියන වචනේ නෑ මේ ටියුට් එකේ. ස්ලිප්ස් කියන එක ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් කියලා එන්නේ. ඒ ස්ලිප්ස් ක්‍රමේදී තියෙන විශේෂත්වය තමයි අපිට කලින් බැංකුවකින් බැංකුවකට මුදල් හුමාරු කිරීම විද්‍යුත්තාකාරයට මූලික වශයෙන් පටන් ගන්න මේ 1994 හඳුන්වලා දෙන මේ ක්‍රමය හරහා. මේකේ මුල් අවස්ථාවේදී කුඩා වටිනාකම් සහිත ගනුදෙනු තමයි හඳුන්වලා දුන්නේ. වර්තමානයේ මේ ස්ලිප්ස් කියන එකෙන් කරන්නේ කුඩා වටිනාකම් වලට සම්බන්ධ ගෙවීම්. හැබැයි මෙතෙන්දි මේක ඔන්ලයින් ක්‍රමයක් නෙවෙයි. එහෙම නැත්නම් අපි කියන්නේ එසැනින් ගිණුම් වලට ක්‍රෙඩිට් වෙන්නේ. බැච් ප්‍රොසෙසිං ආකාරයට එහෙම නැත්නම් යම් කාල පරාසයක් තුල ප්‍රොසෙසිං ටයිම් එකෙන් පස්සේ තමයි මේක එක බැංකුවකින් අනිත් බැංකුවට හුවමාරු වීම සිද්ධ වෙන්නේ. ස්ලිප් සරහා මුදල් යවුවම එසැනින් යන්නේ නැහැ. එක සමහර වෙලාවට වැඩ කරන දිනයක් තුල පැය කිහිප වතාවකට වරක් මේ බැච් එක ප්‍රොසෙස් වෙනවා. ඒ ප්‍රොසෙස් වෙන වෙලාවෙදි තමයි මේ මුදල් හුවමාරුව සිද්ධ වෙන්නේ. ඒකේ අතකින් මේ ස්ලිප්ස් ක්‍රමයේ තියෙන දුර්වලතාවය. හැබැයි අදටත් මේ ලංකාවේ විශාල ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් මේ ස්ලිප් සරහා සිද්ධ වෙනවා. දැන් විශාල ගනුදෙනු නෙවෙයි ප්‍රමාණයෙන් අඩු ගනුදෙනු තමයි මෙතන සිද්ධ වෙන්නේ. මිලියන 5ට අඩු ගනුදෙනු තමයි ගොඩක් වෙලාවට මෙතන සිද්ධ වෙන්නේ. ඊට වැඩි වෙනකොට සමහර වෙලාවට ට්‍රාන්සැක්ෂන් කීපයකින් අපිට මේක කරගන්න පුළුවන්. නමුත් දැන් ලංකාවේ තියෙන විශාල ට්‍රාන්සැක්ෂන් ප්‍රමාණයක් ගනුදෙනු විශාල ප්‍රමාණයක් මේ හරහා කරගන්න පුළුවන්. මොකද දැන් ආයතනවල පඩි ගෙවීම ඒ වගේම ඔය ඇතැම් කොටස් වෙළඳපළ සමාගම් වල ලාභාංශ ගෙවීම ඒ වගේ දේවල් සඳහා මේ ස්ලිප්ස් ක්‍රමය පාවිච්චි කරනවා. මොකද ඒකේ amount එක මේ ශ්‍රී ලංකා ඉන්ටර් බැංක් පේමන්ට් සිස්ටම් එහෙම නැත්නම් ස්ලිප්ස් හරහා ලබා දෙන amount එක සෑහීමකට පත් කරගන්න පුළුවන් එයාලගේ ගනුදෙනු සඳහා. මොකද ඒ ගනුදෙනු වල උපරිම මුදල ගොඩක් වෙලාවට මේ ස්ලිප්ස් වලින් කරන්න පුළුවන් ගානට වඩා අඩුයි. ඒ නිසා ඒගොල්ලොන්ට විශේෂයෙන් සැලරි වගේ ගත්තොත් ලංකාවේ ගොඩාක් ආයතනවල වැටුප් ගෙවනකොට මේ මිලියන 5ට වඩා අඩුවෙන් තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔවුන්ට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ස්ලිප් සරහ කරගන්න පුළුවන්. ඒ නිසා අද වෙනකොට විශාල ප්‍රමාණයක් ගනුදෙනු මේ ස්ලිප් සරහා සිද්ධ වෙනවා. හැබැයි එකම දේ ඒක ඔන්ලයින්. එහෙම නැත්නම් ඉවෙලෙම එසැනින් ක්‍රෙඩිට් වෙන්නේ නැහැ ගිඩු. මොනවා හරි මේ කතා කරපු ටිකේ ප්‍රශ්න තියෙනවද? මම මේ ටික වේගෙන් යනවා. තව අපි බොහොම ක්ලාසස් දෙකක් තමයි මැක්සිමම් කරන්නේ. ඒ ක්ලාසස් දෙකෙන් අපි අවසන් කරනවා. ඒ නිසා ඕගොල්ලෝ පසුගිය කාලේ තිබ්බ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් අපිට ආයි ඔයාලට එක්සෑම් එක වෙනකන් ක්ලාසස් තියෙන්නේ නැති වෙයි. මේ ලබන සතියේ සහ ඊගාව සතියෙන් අනිවාර්යෙන් ඉවරයි. අප්‍රේල් පළවෙනි සතියෙන් කොහොමත් ඉවරයි. ලබන සතිය අවසන් වෙනවා මගේ සිලබස් එක ඉවර වුණොත් ඔයාලට ප්‍රශ්න නැත්තම්. ප්‍රශ්න තියෙනවා නම් මට අප්‍රේල් පළවෙනි සතියේ ක්ලාස් එකක් කරන්න පුළුවන්. මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න. ඕගොල්ලොන්ගේ පරණ පාඩම් වල හරි කමන්නේ ඒවා අපි කතා කරමු. මොකද නැවතත් හම්බෙන්නේ එක්සෑම් එක දක්වා ඊට පස්සේ ක්ලාස් එක අවසන් කරා. ස්ලිප්ස් දක්වා මේක අද කතා කරමු. මේ දක්වා ප්‍රශ්න නැත්නම් අපි ඊගාව මාතෘකාවට යමු. ඕකේද? ඔයගොල්ලෝ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙත් නෑ, ඔව් නෑ කියන්නෙත් නෑ දැන්. ඔව් දැනට ඒ විදිහට තියෙනවා. මේ මොකද රටේ තත්ත්වයක් එක්ක මේක වෙනස් වීමේ හැකියාවක් ඇත. නමුත් 90%ක දැන් තියෙනවා ජුනි මාසේ කියන්නේ මේ අවසාන සතිය වගේ වෙනකොට හෝ ජුනි පළවෙනි සතියේදී එක්සෑම් තියෙයි. දැනට තියෙන තත්ත්වය අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ මේක ටාගට් කරගෙන වැඩ පටන් ගන්න. වැඩ කරගෙන යන්න. මේ අද වෙනකන් දැන් මේ කතා කරපු ටිකෙන් ප්‍රශ්න මුකුත් නැහැනේ. අපි ඊගාවෙකට යන්නේ නේද?
ඊට පස්සේ තත්කාලීන දල ගෙවීම් පද්ධතිය. එහෙම නැත්නම් real time gross payment system RTGS. ඒ RTGS කියන්නේ අපි අර ස්ලිප්ස් වල කතා කරේ කුඩා ප්‍රමාණයේ බැංකුව අතර මුදල් ගෙවීම තමයි ස්ලිප්ස් හරහා සිද්ධ වුනේ. ඒ වගේම මේක බැච් ප්‍රොසෙසිං එකකින් එවෙලෙම නෙමෙයි accounts credit උනේ. නමුත් තත්කාලීන දල ගෙවීම් පද්ධතිය හරහා සිද්ධ වන ගනුදෙනු එසැනින් ගිනුම් ඒ කියන්නේ බැංකුවකින් අනිත් බැංකුවට එසැනින් මුදල් යනවා. ඒ වගේම මේක රියල් ටයිම් ඒ කියන්නේ නම රියල් ටයිම් කියලාම තියෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේම ගනුදෙනු සිද්ධ වෙන මොහොතේම බැංකුව අතර මුදල් හොමාරුව සිද්ධ වෙනවා. ඒ වගේම මේක gross payment system එකක්. net නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට ස්ලිප්ස් වලදී නම් net එක තමයි අවසාන වශයෙන් බැංකුව අතර ට්‍රාන්ස්ෆර් වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු A කියන බැංකුවෙන් ස්ලිප් එකක් යනවා B කියන බැංකුවට මිලියන 10කට වටින අනිත් පැත්තට එනවා මිලියන 5ක වටින amount එකක් B වලින් ඉඳලා A එකට. අවසාන වශයෙන් settlement එක වෙන්නේ අර net එකට. 10ක් දීලා 5ක් ගන්නවා නම් අන්තිමට 5ක් යනවා A ඉඳලා B ට. හැබැයි මෙතන real time gross settlement එකේදී එහෙම නැත්නම් තත්කාලීන දල කියවීම පද්ධතියේදී ඉතින්දි වෙන්නේ මොකද? අනිවාර්යයෙන්ම ඉසෙනින් මේක එක බැංකුවකින් අනිත් බැංකුවට මුදල් හුවමාරු වෙන නිසා දල පියවීමක් සිද්ධ වෙන්නේ. මේ මුදලට අදාළ ගාණ යනවා අනිත් පැත්තෙන් ආයි එන්න තියෙනවා නම් එකක් ඒක ඒ සහ සමාන වෙනවා. එහෙම නැතුව අපි net කළා. ඒ කියන්නේ සුද්ධ පියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන slip සහ RTGS අතර තියෙන ප්‍රධානම වෙනස. ඒ වගේම බැංකුව අතර විශාල වශයෙන් මුදල් හුවමාරු කර ගැනීමට අද යොදන්නේ මේක. එතකොට විශේෂයෙන්ම චෙක්පත් සම්බන්ධ පියවීම සිද්ධ වෙන්නේ RTGS හරහා. එතකොට එක බැංකුවක චෙක් ටිකක් අනිත් බැංකුවේ ඩිපොසිට් කරාට පස්සේ ඒ මුදල යන්නේ RTGS හරහා මේ gross එක. සියල්ල අවසාන වශයෙන් ඒ බැංකුවෙන් අනිත් පැත්තට යන්නේ පියවීම සිද්ධ වෙන්නේ මේ RTGS හරහා. එතකොට RTGS හරහා දෛනිකව ඒ බැංකුව අතර විශාල ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේකේ ප්‍රමාණය වැඩි. දැන් ස්ලිප්ස් වලදී අපි කියවනේ පොඩි වටිනාකමක් යන්නේ කියලා. මේකේ නෑ. මේකේ විශාල වටිනාකම් සහිත ගනුදෙනු යන්නේ RTGS හරහා. ඒ ටික පැහැදිලිද? ඊට පස්සේ අපිට ජාත්‍යන්තර ගෙවීම් සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. රිවිෂන් ක්ලාස් එකක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ මේ මාසේ. ඒකත් මං කිව්වේ ඒකයි මේ වෙලාවේ හැටියට දැනට ෂෙඩියුල් ටයිම්ස් අපි දාලා නැහැ. ගොඩක් වෙලාවට මේ මාසේ රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. RTGS එකේ ප්‍රශ්න නැද්ද? ඊට පස්සේ අපි බලමු ජාත්‍යන්තරව එක් රටක බැංකුවකින් තවත් රටකට මුදල් යැවීමට යොදා ගන්නා ආරක්ෂිත ක්‍රමවේදයක් තමයි මේ SWIFT කියන එක. මේක SWIFT කියලා සර් RTGS එකට මේ එක්සැම්පල් එකක් කියන්නේ RTGS එකෙන් තමයි චෙක් වල පියවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ සියලුම බැංකු වල දැන් අපි හිතමු කමර්ෂල් බැංකයෙන් චෙක් ක්ලියර් ඒ කියන්නේ කමර්ෂල් බැංකුවේ චෙක් ටිකක් ඩිපොසිට් කරනු සෙලාන් බැංකුවේ. එතකොට සෙලාන් බැංකුවේ සෙටල්මන්ට් එක චෙක් ටික එවනවනේ ගෙවන්න කමර්ෂල් බැංකුවට. එතකොට ඒ ඌවම ගනුදෙනු කරුවන්ට මුදල් යවනවනේ අපි අර චෙක් රිටර්න් නෝටිස් එකේදී. රිටර්න් නැහැ කියලා නෝටිස් සම්බන්ධයෙන් අපි යවනෝ පණිවිඩයක්. හැබැයි ඒ මුදල හුවමාරු වෙන්නේ RTGS හරහා. පැහැදිලිද? පැහැදිලිද ඒක? හරි. ඊගාවට ජාත්‍යන්තරව මේ ස්විෆ්ට් මැසේජ් එකක් එහෙම නැත්නම් ස්විෆ්ට් පණිවිඩයක් හරින් Society for Worldwide Interbank Financial Telecommunication කියන ක්‍රමවේදය හරහා තමයි මේ ජාත්‍යන්තර බැංකු අතර මුදල් හුවමාරුව සිද්ධ වෙන්නේ. එතකොට ඒක මුදල් හුවමාරුවට විතරක් නෙමෙයි
මැසේජස් වලින් වෙන වෙන දේවලුත් හුවමාරු වෙනවා පණිවිඩ. හැබැයි මේ මුදලුත් අවසාන වශයෙන් මේ යොදා ගන්නවා මේ ස්විෆ්ට් ට්‍රාන්සැක්ෂන් එකකින්. එහෙම නැත්නම් ස්විෆ්ට් පණිවිඩයකින් තමයි මුදලුත් හුවමාරු කිරීමක් සිද්ධ වෙනවා. එතකොට එතෙන්දී මුදල් හුවමාරුවට විතරක් නෙමෙයි ස්විෆ්ට් යොදන්නේ කියන එක මතක තියාගන්න. වෙනත් පණිවිඩ ණයවර ලිපි විවෘත කිරීම, ඒ සම්බන්ධ කරුණු වෙනස් කිරීම, ඒවා සම්බන්ධයෙන් තොරතුරුත් පණිවිඩ මගින් යනවා. හැබැයි ඒ වගේම මුදල් හුවමාරු වීම සම්බන්ධයෙන් පණිවිඩ යන්න යොදා ගන්නවා මේ ස්විෆ්ට් කියන මැසේජ් එක. එතකොට ඒක අපි දන්නවා ස්විෆ්ට් මැසේජස් වලට අපි එක එක නම්බර්ස් දීලා තියෙනවා. මැසේජ් ෆෝමැට්ස් 103 කියනෝ ඒ විදිහට අපි මේ මැසේජ් ෆෝමැට්ස් වලට දීලා තියෙන නම්බර් එකට අනුව අපි දන්නවා ඒක මුදල් හුවමාරුවක්ද එහෙම නැත්නම් වෙන පණිවිඩයක්ද. ඒ විදිහට සංකේත ක්‍රමයකින් තමයි මේ මුදල යන්නේ. එතකොට ඒක ඉතා වේගවත්. රටකින් රටකට ගියාට තප්පර ගාණක් තුල ජාත්‍යන්තර මේ ස්විෆ්ට් sannivedana ජාලය ඔස්සේ එසැනින් එක් රටකින් තවත් රටක බැංකුවකට මේ අර මුදල් හුවමාරුව සිද්ධ වෙනවා. ඒ වගේම මේක ඉතා ආරක්ෂිත පණිවිඩ හුවමාරු මාධ්‍යයක් විදිහට සලකනෝ දැනට. ඒ කියන්නේ ස්විෆ්ට් සර්වර් එකට බාහිර පාර්ශවයක් එහෙම නැත්නම් අපි කියන්නේ හැකර්ස්ලා එහෙම නැත්නම් මේ පරිගණක හැකරුන්ට ඇවිල්ලා මේක ඇටැක් කළා මේ පණිවිඩය වෙනස් කළා මුදල් අවභාවිත කිරීමේ හැකියාව ඉතාම අඩු තත්ත්වයෙන් තමයි දැනට තියෙන්නේ. මම මේ දැනට කියලා කියන්නේ අදට. මම දන්නේ හෙට වෙනකොට ස්විෆ්ට් එකට මොනවා කරයිද එහෙම මොකද තාක්ෂණය කියන එක දවසින් දවස වෙනස් වෙනවා. එතකොට තාක්ෂණය දැන් ස්විෆ්ට් එකකින් කන්ට්‍රෝල්ස් දාලා ස්විෆ්ට් එක ආරක්ෂා කරන වේගෙන්ම ස්විෆ්ට් එකට ඇටැක් කරන්න දෛනිකව ලෝකයේ විවිධ පරිගණක හැකර්ස්ලා try කරනෝ දෛනිකව. මොකද මේ ස්විෆ්ට් එක හරහා හුවමාරු වෙන වටිනාකම ඩොලර් ට්‍රිලියන ගාණක්. එතකොට උන් මේ වගේ ඩේටාබේස් එකක් හැක් කරගත්තොත් උන්ට හම්බෙන අරමුදල ඩොලර් ට්‍රිලියන ගාණක්. ඒ නිසා මේ ස්විෆ්ට් එකක් වගේ එකකට ස්විෆ්ට් මැසේජ් එකකට එහෙම නැත්නම් ස්විෆ්ට් පද්ධතියට ඇතුල් වෙන්න විශාල ප්‍රමාණයක් මිනිස්සු දෛනිකව හොර වංචනික විදිහට try කරනවා. හැබැයි ඒහා සමානව ස්විෆ්ට් එක daily basis තමන්ගේ ආරක්ෂිත ක්‍රමවේදයත් වර්ධනය කරනවා. එතකොට බැංකුවක ඔයගොල්ලෝ ස්විෆ්ට් එක සම්බන්ධයෙන් කටයුතු කරනවා නම් එහෙම නැත්නම් ස්විෆ්ට් සෙන්ටර් එකක වැඩ කරන කෙනෙකුට තේරෙයි ස්විෆ්ට් සෙන්ටර් කියන්නේ world wide ස්විෆ්ට් ඇසෝසියේෂන් එකක් විදිහට එහෙම නැත්නම් ඒ ආයතනයේ විදිහට තමන්ගේ ආරක්ෂාව තමන්ගේ තොරතුරු පද්ධතිය ආරක්ෂාව සඳහා දෛනිකව විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඉතින් එතකොට මේ දෙපැත්තම එක වගේ. අරගොල්ලෝ හැක් කරන්නත් වේගෙන් වැඩ කරනවා, අරගොල්ලෝ ආරක්ෂා කරන්නත් වැඩ කරනවා. එතකොට මේක ongoing process එකක්. දැනට ඉතා ආරක්ෂිත ක්‍රමවේදයේ විදිහට ජාත්‍යන්තරව පිළි අරගන්නේ මේ ස්විෆ්ට් මැසේජ් ක්‍රමය. එතකොට මේක ජාත්‍යන්තරව සිද්ධ වෙන එකක්. ඒ වගේම ස්වයංක්‍රීයව මේකට මැසේජ් එකකුත් යනවා ලැබීම සහ ගෙවීම සම්බන්ධයෙන්. ඒක නිසා මේක අපි අද වෙනකොට තාම හොඳ ජාත්‍යන්තර බැංකු අතර මූල්‍ය ගනුදෙනු සිද්ධ වෙන හොඳම ක්‍රමවේදයක් විදිහට තමයි කතා කරන්නේ. ප්‍රශ්නයක් නැහැනේ. ප්‍රශ්නයක් අහනවා මිලියන 5ට අඩු චෙක් වුණත් හුවමාරු වෙන්නේ RTGS එක හරහාද? නෑ ඇත්තටම මෙතන 1 by 1 චෙක් වල සෙටල්මන්ට් එකක් වෙන්නේ නැහැ. ටෝටල් එක තමයි සෙටල් වෙන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ටෝටල් සෙටල්මන්ට් එක විශාල ගාණක්. ඒ කියන්නේ අපි හිතමු කමර්ෂල් බැංකයෙන් HNB එකට කලෙක්ට් කරන චෙක් ප්‍රමාණය දවසකට චෙක්පත් 7-800ක්. එතකොට ඒකේ ටෝටල් එක විශාල ගාණක්. එතකොට අනිත් පැත්තට ගත්තම HNB ඉඳලා කමර්ෂල් වල කලෙක්ෂන් එකත් විශාල චෙක්පත් ප්‍රමාණයක්. මොකද එතකොට මේක තනි චෙක් එකකින් චෙක් එකට නෙමෙයි RTGS හරහා මුදල් හුවමාරු වෙන්නේ ටෝටල් එකට. ඒ කියන්නේ චෙක්පත් ඒ ක්ලියරින් එක දවසේ ක්ලියරින් වලට එක ට්‍රාන්සැක්ෂන් එකක් තමයි සෙටල්මන්ට් එකට යොදාගන්නේ බැංකුව අතර. පැහැදිලිද? ප්‍රශ්නේ අහපු එක්කෙනාට පැහැදිලිද?
ස්විෆ්ට් එකත් එතකොට ඕගොල්ලන්ට පැහැදිලිය තියෙන්නේ මම මේවා එච්චරම අර හැමදාම ප්‍රශ්න ඒවත් නෙමෙයි හින්දා ටිකක් වේගෙන් මම යනවා ඊගාවට ශ්‍රී ලංකා ඒ කියන්නේ ලංකාවේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය වඩාත් වේගවත්ව සිදු කිරීමට සහ කාර්යක්ෂමව සිදු කිරීමට ලංකා ක්ලියර් ආයතනය පිහිටෙව්වා. ඒක අපි කතා කරා payment and settlement system act එක ගැන කතා කරා. මේ ලංකා ක්ලියර් ආයතනයේදී දැන් ඒගොල්ලෝ ශ්‍රී ලංකාව තුල ගෙවීම් සහ පියවීම් පද්ධතියේ වර්ධනය සඳහා විවිධ උපක්‍රම නැත්නම් විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් හඳුන්වලා තියෙනවා. ඒකේ විශේෂ තවත් එක ක්‍රමවේදයක් තමයි මේ ලංකා පේ හරහා එහෙම නැත්නම් ලංකා පේ කියලා හඳුන්වලා දීපු common ATM එක. common ATM එක switch එක. common ATM switch කියන්නේ පොදු ATM ජාලය. එතකොට කලින් තිබ්බේ එක එක බැංකු වලට තනි තනි ATM ජාල. හැබැයි අද වෙනකොට මේ තනි තනි ATM ජාල ලංකා ක්ලියර් විසින් එකතු කරලා ලංකා පේ ක්‍රමවේදයට එකතු කරගත්තම මේ පොදු ATM ජාලයක් තියෙන්නේ ශ්‍රී ලංකාව තුල. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් විදිහට තනි බැංකුවක් විදිහට ලංකා බැංකුවට තියෙන ATM 500ක්. People's Bank එකට මහජන බැංකුවට තියෙන තවත් ATM 500ක්. එතකොට ලංකා බැංකුවේ ATM ජාලේ ATM 500යි, People's Bank ATM 500යි. Commercial Bank එකත් 500යි. හැබැයි මේක මේ ලංකා පේ සිස්ටම් එකේ 2013 එකතු කරන්න කලින් තිබ්බේ එකකට එකක් වෙනස් වෙච්ච ATM machines ජාලා තුනක්. එතකොට commercial bank card එකක් තියෙන කෙනෙක් ගිහින් commercial bank ATM එකකින් තමයි සල්ලි ගන්න. People's Bank card එකක් හෝ Bank of Ceylon card එකක් තියෙන කෙනෙක් ඒ ATM ජාලයකින් තමයි සල්ලි ගන්න ඕන. එහෙම නැතුව අපිට ඒට කලින් අවස්ථාව ලබා දුන්න මේ එකතු කිරීම ජාත්‍යන්තර වීසා සහ මාස්ටර් ආයතන මගින්. ඒගොල්ලෝ අපිට පොඩි උදව්වක් කරා මේ ATM ජාල ටික ඒගොල්ලෝ එකතු කරලා ඒ අතරේ ගනුදෙනුවක් කරනවා නම් අපි යන්න ඕන වීසා හරහා කරන්න. එතකොට වීසා හරහා කරාම තිබ්බ ප්‍රශ්නේ තමයි ට්‍රාන්සැක්ෂන් එකට ලොකු කොස්ට් එකක් වීසා එක charge කරා. සාමාන්‍යයෙන් $750ක් විතර එක ට්‍රාන්සැක්ෂන් එකකට අපෙන් කොස්ට් කරා මේ 2013ට කලින් එහෙම නැත්නම් ලංකා පේ සිස්ටම් එකේ එන්න කලින්. එතකොට අපිට පුළුවන් මේ වීසා හරි මාස්ටර් හරි ලෝගෝ එකක් සහිත ATM එකකින් වෙන බැංකුවක කාඩ් එකක් දාලා ට්‍රාන්සැක්ෂන් එක කරන්න. හැබැයි ඒකට එන ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක තනි ට්‍රාන්සැක්ෂන් එකට අපි සමහර රුපියල් 1000ක් ගත්තම රුපියල් 120ක් විතර charge කරා. මොකද මේ charge එක ගන්නේ අපි බැංකු මේ ලෝකේ ලංකාවේ තියෙන බැංකු දෙක නෙවෙයි අපේ බැංකු ගත්ත පොඩි ගාණ රුපියල් 10ක් 15ක් වගේ ගාණක්. නමුත් වීසා ආයතනයේ තනි ගනුදෙනුවකට රුපියල් 100ක් 90ක් 95ක් ගත්තා. ඒ නිසා තමයි මේ ලංකා පේ හරහා ඇති කරා නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුල සියලුම බැංකු වලට අයත් ATM ජාලා common ATM switch එකකට link කරගත්තා. ඒ කියන්නේ පොදු ATM ජාලයකට එකතු කරගත්තා. දැන් ඒ තියෙන ප්‍රධාන වාසිය තමයි අපි දැන් අර වීසා හෝ මාස්ටර් අයට ගෙවපු කමිෂන් එක නෑ. මේ ලංකා පේ කියන ලකුණ යටතේ තියෙන ATM එකකින් අපිට ඕනෑම කාඩ් එකක් ඒ කියන්නේ ඕනෑම බැංකුවක කාඩ් එකක් දාලා ඕනෑම බැංකුවකින් මුදල් ගන්න පුළුවන්. එතෙන්දී අය කරන්නේ සාපේක්ෂව අඩු ගාණ. ඒ කියන්නේ දැන් අපිට කලින් ගානට වැඩිය ගොඩක් අඩුයි දැන් එන charge එක. ඒතර සමහර බැංකු ඒ charge එකක් අය කරන්න දෙන්නේම නැහැ. තමන් විසින් ඒ ගාණ ගෙවනවා. දැන් විශේෂයෙන්ම ලංකාවේ ක්‍රියාත්මක වෙන විදේශීය බැංකු ඒගොල්ලොන්ට තියෙන ශාඛා කීපයක්. ලංකාව තුල ශාඛා එකක් හෝ දෙකක්. එතකොට ඒගොල්ලොන්ට තියෙන්නේ මැෂින්ස් තුත් එකක් හෝ දෙකක්. නමුත් ඒගොල්ලෝ තමන්ගේ ගනුදෙනුකරුවන්ට දීලා තියෙන පහසුකමක් ලංකාවේ තියෙන ඕනම ATM එකකින් ඕගොල්ලෝ සල්ලි ගන්න ඒ කමිෂන් එක බැංකුව ගෙවනෝ ගනුදෙනුකරු වෙනුවට. එතකොට අපි ලංකා පේ එකටත් කමිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ලංකා ක්ලියර් ප්‍රයිවට් ලිමිටඩ් තුත් කමිෂන් එකක් ගන්නෝ ලංකා පේ එක වෙනුවෙන්. ඒ අරුණම ගෙවන බැංකුව මුදල් ගෙවන බැංකුවත් යම් ප්‍රමාණයක කමිෂන් එකක් ගන්න. ඒ කමිෂන් දෙකම සමහර වෙලාවට අර ගිණුම් හිමි බැංකුව ගෙවනවා තම ගනුදෙනුකරු වෙනුවෙන්. මොකද දැන් සමහර බැංකුව වලට ATM මැෂින් හයි ගන්නවට වඩා මේ කමිෂන් එක ගෙවන එක ලාභයි. මොකද දවසට ට්‍රාන්සැක්ෂන් තමන්ගේ ගනුදෙනුකරුවෝ එළියේ මැෂින්ස් වලින් ට්‍රාන්සැක්ෂන් 1000 නම් කරන්නේ ඒක රුපියල් 15 නම්
එකකට ගෙවන්න වෙන්නේ බැංකුවකින් තවත් බැංකුවකට සහ ඒ අදාළ ලංකාපේ එකට අපි 30යි කියලා. දවසට 1000 නම් කරන්නේ රුපියල් 30000යි ඒගොල්ලොන්ට දවසට යන කොස්ට් එක. හැබැයි ATM මැෂින් එකක් හයි කරලා ඒක මේන්ටේන් කරලා ඒකට සල්ලි දාන්න ඊට වැඩිය කොස්ට් එකක් යනවා. එතකොට ඒගොල්ලෝ සමහර වෙලාවට බලනවා කැල්කියුලේට් කරලා ATM මැෂින් එකක් හයි කරනවට වඩා තමන්ගේ ගනුදෙනු කරුට වෙන වියදම අපි විසින් දරනවා. ඒක ඒ බැංකුවේ බිස්නස් මොඩල් එකත් එක්ක තීරණය වෙන දෙයක්. ගොඩක් බැංකු මේ යන වියදම ගනුදෙනු කරුගෙන් ඩෙබිට් කරනවා. නමුත් ඇතැම් බැංකු ගනුදෙනු කරුට ඒ ඩෙබිට් එක දෙන්නේ බැංකුව විසින් මේ ගෙවීම කරනවා. එතකොට ඒකෙන් විශේෂයෙන්ම පොඩි ඒ කියන්නේ දැනට ලංකාව පුරාවට අඩු ශාඛා ප්‍රමාණයක් අඩු ATM ප්‍රමාණයක් තියෙන බැංකුවල ගනුදෙනු කරුවන්ට මේ විශාල ATM ප්‍රමාණයක සේවය ලබා ගන්න පුළුවන්. අද වෙනකොට ඒ ලංකාව පුරා ATM 4000ක් විතර තියෙනවා. හැබැයි එතකොට ඒකේ 4000ක් 4500ක් තියෙන එකෙන් සමහර විට ඉතා කුඩා තනි ශාඛාවක් තියෙන තනි ATM මැෂින් එකක් තියෙන බැංකුවකට මේ ATM ලංකාවේ තියෙන ATM 4000ම යූස් කරන්න පුළුවන්. අර පොඩි කමිෂන් එකක් ගෙවලා. ඒක තමයි උන්ට තියෙන විශේෂ ලාභය. හැබැයි අනිත් පැත්තෙන් රටක් විදියට අපිට ලොකු ලාභයක් තියෙනවා මේ කොමන් ATM ස්විච් එකෙන්. අපි කලින් පොදුවේ ගත්තම හැම බැංකුවකම හිටිය ගනුදෙනු කරුවෙක් ලංකාව තුල විත්ඩ්‍රෝවල් එකක් කරා නම් නැත්නම් වෙන බැංකුවක ATM එකකින් සල්ලි ගත්තා නම් අපි කමිෂන් එකක් ගෙවුවා ඩොලර් වලින් වීසා කම්පැනි එකට. එහෙම නැත්නම් ඒ ජාත්‍යන්තර කම්පැනි එකට අපි ඩොලර් වලින් ගෙවීමක් කරා ඕනෑම ඒක බැංකුව කියන්නේ බැංකුව අවසාන වශයෙන් ගනුදෙනු කරු ගෙව්වට රට විදිහට විදේශ විනිමය තමයි එළියට ගියේ. ඒක ඉතුරුනා මේ ලංකාවේ සිස්ටම් එක මගින්. ඒකත් මතක තියාගන්න ඒක තමයි විශාලම ලාභය. ඒ වගේම තවත් ක්‍රමවේදයක් තමයි මේ ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සිස්ටම්. එහෙම නැත්නම් විද්‍යුත් මුදල් පැවරුම් ක්‍රමය. මේක තවත් වර්ධනය වෙලා අද වෙනකොට කොමන් ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් කියලා CEFTS කියලා ක්ෂණිකව එක් බැංකුවකින් තවත් බැංකුවක ගිණුමකට මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කොමන් ඉලෙක්ට්‍රොනික ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එහෙම නැත්නම් පොදු අරමුදල් හුවමාරු පද්ධතිය හරහා සිද්ධ වෙන වේගවත්කම නිසා ගිණුමක් හිමි. ඒ කියන්නේ Tamanට තියෙන්නේ ලංකා බැංකුවේ ගිණුමක් වුණාට මට එවෙලෙම පුළුවන් මගේ පීබල්ස් බැංක් එකේ ගිණුමට මුදල් හුවමාරු කරන්න SWIFT හරහා. ඒ වගේම අනිත් පැත්තට මේ පැත්තේ මේ පැත්තට එන්නත් පුළුවන්. ඒක ක්ෂණිකව ගිණුම්ගත වෙනවා. හැබැයි අවසාන වශයෙන් බැංකුවල පියවීම සිද්ධ වෙන්නේ පසු. අනුදෙනු කරුට එම මොහොතේම ගිණුම හරහා මුදල් හුවමාරුනාට බැංකු අතර පියවීම සිද්ධ වෙන්නේ පසුව RTGS හරහා. ඒක තමයි එතන තියෙන ක්‍රමවේදය. අනිකුත් ගෙවීම් ක්‍රමවේදයන් මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද ඒවා වැඩිපුරම අපිට පාවිච්චි වෙන්නේ ඒ කියන්නේ ප්‍රශ්නෙන්නේ නැහැ. ඊගාවට තවත් ගෙවීම මේ ඇත්තට මේක මේ නිෂ්කාශන ක්‍රමවේදයක් මේ SSS කියන එක එහෙම නැත්නම් නිර්ලේඛන සුරකුම්පත් නිෂ්කාශන පද්ධතිය කියන එක ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටි සෙටල්මන්ට් සිස්ටම් කියන එක මේකෙදි සිද්ධ වෙන්නේ ඇත්තටම මුදල් හුවමාරුවක් නෙමෙයි සුරකුම් හුවමාරුවක්. එතකොට මොකද්ද මේ සුරකුම් හුවමාරුව කියලා කියන්නේ? අපි දන්නවා මේ යම් වෙලාවක අපිට ලංකාවේ මූලික වශයෙන්ම රජය ණය ගන්න භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර හරහා. එතකොට ලංකාවේ ඉන්න පුද්ගලයින්ට එහෙම නැත්නම් ආයතනවලට රජයේ බැඳුම් කර සහ බිල්පත් වල ආයෝජනය කරන්න පුළුවන්. එහෙම ආයෝජනය කරාම එම බිල්පත් සහ බැඳුම් කර ඒ පුද්ගලයාට ලබා ගන්න පුළුවන්. දැන් ඕක මේ නිර්ලේඛන සුරකුම්පත් නිෂ්කාශන ක්‍රමවේදය හඳුන්වා දෙන්න කලින් තිබ්බේ අපි භාණ්ඩාගාර බිල්පතක් ලබා ගන්නවා කියන්නේ හાર્ඩ් කොපි එකක් තමයි අපේ අතට එන්නේ.
සාමාන්‍යයෙන් FD එකක් වගේ තමයි. FD රිසිට් එකක් වගේ භාණ්ඩාගාර බිල්පතක ආයෝජනයක් කරොත් භාණ්ඩාගාර බිල්පතක් එනවා අපිට අර FD රිසිට් එකක් වගේ. ඒත් බැඳුම් කරේක ආයෝජනය කරොත් බැඳුම් කර රිසිට් එකක් එනවා අපිට අර විදිහේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු ෆෝමැට් එකට රිසිට් එක. හැබැයි මේක ලේඛනයක්. මේ ලේඛනයක් හොමාරු කරන්න ලොකු අමාරුයි. ඒ විශාල කාර්යයක් සහ පිරිවැයක්. එහෙම නැත්නම් විශාල කාලයක් යනවා පිරිවැයක් යනවා. මොකද අපි හිතමු යම් අවස්ථාවක දැන් මේ පුද්ගලයෝ ගැන හිතන්න එපා. බැංකුවක්කුත් රජයේ භාණ්ඩාගාරවල ආයෝජනය කරනෝනේ. ඒතකොට බැංකුවක් ආයෝජනය කරා මිලියන 500ක් රජයේ භාණ්ඩාගාර බිල්පත්වල. එතකොට ඒ අවස්ථාවේදී මේ භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම ලබා දෙන්න මේ බිල්පත් ෆිසිකලි විශාල ප්‍රමාණයක් ඕන වෙනවා. එතකොට අපි හිතමු තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් තමයි මේ මිලියන 500 ආයෝජනය කරන්නේ බැංකුවක්. එතකොට මේ ගනුදෙනුකාරයෝ 5000ක් ඉන්නෝ මේ ආයෝජකයෝ විදිහට. එතකොට අර ශ්‍රී ලංකා මහ බැංකුවට මේ විනිමය මොනවාද බිල්පත් කියන්නේ භාණ්ඩාගාර බිල්පත් 1000ක් ඉෂු කරන්න ඕන. එතකොට ඒක කොළ 1000ක්. එතකොට ඒක ආයි රිඩිම්ෂන් එකකදී එහෙම නැත්නම් මුදල් ගැනීමේදී මේ 1000ම ඉදිරිපත් කරන්න ඕන. එතකොට ඒ කොලයක් නැති වුණොත් නැවත වතාවක් අර FD රිසිට් එකක් නැති වුණා වගේ විශාල ක්‍රමවේදයකට ලක් වෙනවා. ඒ ගනුදෙනුකරු සහ අදාළ බැංකුව එහෙම නැත්නම් ශ්‍රී ලංකා මහ බැංකුව කියන තුන් දෙනාටම විශාල කාලයක් ගත වෙනවා මේක එක්ක රීෂූ කරන්න, ඒකට අදාළව අයිතිය තහවුරු කරගන්න, ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. මේ නිසා තමයි මේ නිර්ලේඛන සුරකුම්පත් නිෂ්කාශනයක් හඳුන්වලා දෙන්නේ. අද වෙනකොට කිසිම පුද්ගලයෙක් භාණ්ඩාගාර බිල්පතක හෝ බැඳුම් කරේක ආයෝජනය කරාට ෆිසිකල් රිසිට් එකක් එන්නේ නැහැ. ඒ වෙනුවට ඔහුගේ ගිණුමක් හදන්න ඕන මධ්‍යම තැන්පත් ක්‍රමය තුල. එහෙම නැත්නම් CDS කියලා අපි කියන මධ්‍යම තැන්පත් ක්‍රමය තුල ඔහු තමන්ගේ නමින් ගිණුමක් හැදුවම තමන් ආයෝජනය කරා මේ CDS එකේ අර භාණ්ඩාගාර බිල්පත් ටික ඩිපොසිට් වෙනවා. එතකොට ඊට පස්සේ තමයි විකුණනකොට ඒ CDS account එකෙන් ඒ ඩිපොසිට් එක අඩු වෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ මේ නිර්ලේඛන සුරකුම්පත් නිෂ්කාශන ක්‍රමවේදය හරහා. එතකොට අපි හිතමු බැංකුවක් ආයෝජනය කරා කියලා භාණ්ඩාගාර බිල්පත්වල බැංකුවේ CDS account එකට මේ ටික ඩිපොසිට් වෙනවා. ඊට පස්සේ පහුවදා දෙවනි දවසේ ඔවුන් මේක විකුණුවොත් ඒ account එකෙන් අඩු වෙලා වෙන බැංකුවක ඒ ගත්ත බැංකුවේ CDS account එකට ක්‍රෙඩිට් වෙනවා. එතකොට කිසිම ආකාරයක ලේඛන හුවමාරුවක් සිද්ධ වෙන්නේ මේ ගිණුම් වල amounts වෙනස් වීමක්. එහෙම නැත්නම් අපි කියන්නේ මේ පරිගණක පද්ධතියේ ගාන. එහෙම නැත්නම් පරිගණක පද්ධතියේ අකුරු ඉලක්කම් වෙනස් වීමක් විතරයි වෙන්නේ. එහෙම නැතුව මේ ලේඛනයක් එක බැංකුවකින් තවත් බැංකුවකට යන්නේ නැහැ. ඒක නිසා අපේ මේ යම් බැංකුවලට පුද්ගලයින්ට සුරකුම්පත්වල ආයෝජනය වඩා වේගවත්ව කරන්න පුළුවන් වුණා. ඒක පහසු වුණා. ඒ වගේ මේ ආයෝජකයින්ට තමන්ගේ සුරකුම්පත් ආරක්ෂා කරන්න, කොළ තියාගන්න, ඒවා රිසිට් මේන්ටේන් කරන්න වෙනම මහන්සි වෙන්න ඕනුන්නේ නැහැ. මොකද තමන්ගේ නමේ තියෙන CDS account එකේ ඔටෝම ඩිපොසිට් වෙනවා. පසු අවස්ථාවක ඒක විකුණුවොත් ඒකෙන් අඩු වෙනවා. එතකොට ඇත්තටම ඒ සම්බන්ධයෙන් වෙන පිරිවැය, ඒවයි විනාශ වීම, අස්ථානගත වීම සම්බන්ධයෙන් වෙන අපිට තියෙන ආරක්ෂාව සැපයීම වගේ දේවල් ආයෝජකින්ට අඩු වුණා. ඒක තමයි මේ නිර්ලේඛන සුරකුම්පත් නිෂ්කාශන ක්‍රමවේදය. එහෙම නැත්නම් SSSS කියන ක්‍රමවේදයේ වාසි සහ ඒක ඇති කිරීමට හේතු. ඒ ටික පැහැදිලිද? ඒ කියපු ටික ඕකේද? ඔයගොල්ලෝ ප්‍රශ්න නැති හින්දා මම වේගෙන් ඉවර කරනවා. ඊට පස්සේ අපි බලමු දැන් මේ ලංකාවේ මේ විද්‍යුත් ගනුදෙනු. එහෙම නැත්නම් විද්‍යුත් ආකාරයට ගනුදෙනු කිරීමට තිබ්බ බාධා ඉවත් වුණා මේ විද්‍යුත් ගනුදෙනු පනතේ. ඒතකොට අපිට තියෙන මේ වැදගත් නෛතික පනතක්. එහෙම නැත්නම් නීතියක් තමයි මේ විද්‍යුත් ගනුදෙනු පනත කියන්නේ. මොකද මේ පනතෙන් කියන විශේෂත්වය තමයි කලින්
අපේ රටේ යම් ගනුදෙනුවක් සිද්ධ වෙනකොට මේ විද්‍යුත්ව ඒ ගනුදෙනුව සිද්ධ කිරීමට එහෙම නැත්නම් ගිවිසුමක් තියෙනකොට ඒ ගිවිසුම විද්‍යුත්ාකාරයකට ඇති කරාම ඒකට නීත්‍යානුකූල තත්ත්වයක් ඇති වෙලා තිබ්බේ නැහැ. නමුත් 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ට්‍රාන්සැක්ෂන් ඇක්ට් කියන එක හරහා ශ්‍රී ලංකාව තුල ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් ගිවිසුම් සකස් කිරීම සඳහා යම් ඉලෙක්ට්‍රොනික දත්ත පණිවිඩ නිර්මාණය හෝමාරුව සහ වෙනත් sannivedana පිළිගැනීමත් ඒ වගේම ඊට සම්බන්ධ පහසුකම් සැලසීමත් එවැනි ගනුදෙනුවක් සහතික කිරීමට නීත්‍යානුකූලව අවසරය හම්බ වුණා. ඒ කියන්නේ මේ වෙනකොට ඒ කියන්නේ විශේෂයෙන්ම අපි දන්නෝ ලෝකයේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩාක් ගිවිසුම් ඒ තාක්ෂණයේ ආශ්‍රයෙන් කරන්න එළඹුණා. ඒකට ඒක 2006 වෙනකන් ලංකාවේ නීත්‍යානුකූලුනේ නැහැ. ඒකට 2006 මේ පනතේ මූලික පරමාර්ථය උනේ විද්‍යුත් ගනුදෙනු හඳුනාගෙන ජාත්‍යන්තරව මේ විද්‍යුත් ගනුදෙනු කරන ආකාරයට ශ්‍රී ලංකාව තුලත් මේ විද්‍යුත් ගනුදෙනු කරලා ඒකට අධිකරණයේ ඉදිරියේ නීත්‍යානුකූල භාවයක් ලබා දීම. අධිකරණයට ගිහිල්ලා අපි යම් ගනුදෙනුවක් කරේ විද්‍යුත් ක්‍රමයට කිව්වම ඒකට නීත්‍යානුකූල භාවයක් ලැබුණා. දැන් උදාහරණයක් සරලවම ගත්තොත් අපි දැන් ලංකාවේ මේ විද්‍යුත් ගනුදෙනු කියන එක 2006ට කලින් ඉඳලා යම් යම් ආකාරයකට ක්‍රියාත්මක වුණා. හැබැයි ඒ විද්‍යුත් ගනුදෙනු කියන එකට නීත්‍යානුකූල වළංගුභාවයක් ලබා දෙන්නේ 2006 පනතේ. ඊට කලින් අපිට ඉතා අමාරු වුණා විද්‍යුත් ගනුදෙනුවක් විද්‍යුත් ආකාරයට ක්‍රියාත්මක වෙලා තිබුණොත් ඒක අපිට ඔප්පු කරන්න විශාල කාර්යයක් කරන්න වුණා මේකට සම්බන්ධ වෙච්ච පුද්ගලයින්ට. හැබැයි අද වෙනකොට ඒක 2006 පනතෙන් ඒක නීත්‍යානුකූලයි. ආයි මේකට මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් උදාහරණයක් කිව්වොත් ලංකාවේ ATM කාඩ් එක එන්නේ 2006ට කලින්. දැන් අපි කලින් ගිවිසුමක්නේ එහෙම නැත්නම් ගනුදෙනුකාරයෙක් බැංකුවකට ඇවිල්ලා තමන්ගේ ගිණුමට ලබා දෙන චෙක් පතක් හෝ සේවිංස් විත්ඩ්‍රෝල් එකක් තුලින් අස්සම් කරලා තමන් ඉදිරිපිට මුදල් ලබා ගත්තා කියලා ටෙලවරේ අස්සම් කළා ඒ ගනුදෙනුව ආයතනය තුල වැලිඩේට් කළා මුදල් ගෙවීමක් සිද්ධ කරා. හැබැයි ATM මැෂින් එක ආවම අපි කරේ ගනුදෙනුකාරයාට ATM කාඩ් එකක් දුන්නා. එයාට රහස් සංඛ්‍යයක් දුන්නා. වා ගිහිල්ලා ATM මැෂින් එකකට අපේ මැෂින් එකකට මේ කාඩ් එක දාලා රහස් සංඛ්‍ය ඇතුළත් කරාම මේ අදාළ මුදල එනවා. ඒක තමයි අර අපි ATM මැෂින් එකෙන් කරේ අර ගනුදෙනුකරු කවුන්ටරයක් ඉස්සරහට ඇවිල්ලා මුදල් ගැනීමට විද්‍යුත් ආකාරයට සහයක් ලබා දීමනේ ATM එකෙන් කරන්නේ. හැබැයි මේ 2006 පනතට කලින් මේකට නීත්‍යානුකූල බලය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබ්බා. කොහොමද මේක තහවුරු කරගන්නේ? මේ පුද්ගලයාමයි ආවේ. එතකොට මේ පුද්ගලයාම ආවා මේ පුද්ගලයාමයි රහස් සංඛ්‍ය දැම්මේ මේ පුද්ගලයාම මේක ගත්තා කියලා බැංකුවකට තහවුරු කර ගැනීමට යම් ආකාරයක ගැටලු වලට මුහුණ දෙන්න උනා. මොකද මේ විද්‍යුත් ගනුදෙනු පනත එන්නේ 2006. ඊට කලින් බැංකුවකට යම් ආකාරයක ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට උත්තරයක් විදිහට තමයි මේ විද්‍යුත් ගනුදෙනු පනත හඳුන්වලා දෙන්නේ ශ්‍රී ලංකාව තුල විද්‍යුත් ආකාරයට සිද්ධ කරන ගනුදෙනුවක් වළංගුයි මේ පනතෙන් පස්සේ. එතකොට ගත්ත කෙනාට කියන්න බෑ මම ආවේ නෑ බැංකුවට. මම විත්ඩ්‍රෝල් එකක් සයින් කරලා නෑ. කොහොම මේකේ සිග්නේචර් එක. එහෙම ආන්න බෑ. මොකද විද්‍යුත් ගනුදෙනු පනත යටතේ මේ විද්‍යුත් ආකාරයට කරන ගනුදෙනුවක් අපිට භෞතික ගනුදෙනුවක් හා සමානව නීත්‍යානුකූල කරලා තියෙනවා. ඒතකොට විශේෂයෙන්ම මේ පනතේ දෙවනි වගන්තිය තියෙන්නේ. දැන් මේ පනතේ ප්‍රධාන අරමුණු ටික බලමු ඉස්සෙල්ලා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාව තුළ නෛතික බාධා මැඩපවත්වමින් දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනු සඳහා පහසුකම් සැලැස්වීම. ඒ වගේම ඒ සඳහා නීති පද්ධතීන් ස්ථාපනය කිරීම. ඊගාවට ශ්‍රී ලංකාවේ විශ්වසනීය ආකාරයෙන් විද්‍යුත් වාණිජ කටයුතු දිරිගැන්වීම. ශ්‍රී ලංකාව තුළ විශ්වසනීය ආකාරයෙන් විද්‍යුත් වාණිජ කටයුතු දිරිගැන්වීමටත් මේ පනත යොදා ගන්න. ඒ ප්‍රධාන අරමුණ. ඒ වගේම රජය සමග සලේඛන විද්‍යුත් ගොනු කිරීමට පහසුකම් සම්පාදනය. ඒ කියන්නේ රජය සමග යම්කිසි පුද්ගලයෙකුට රජයට ආණ්ඩුවට යම් දෙයක් ඉලෙක්ට්‍රොනිකව ලේඛනයක් ගොනු කරන්න
නීත්‍යානුකූල තත්ත්වයක් ඇති කර. ඒ තුළින් රජය සමග කරන ක්‍රියාවලියක කාර්යක්ෂමව ඒ ක්‍රමවේදය කරගෙන යන්න අවස්ථාව හම්බුණා. කලින් අපිට තිබ්බේ රජයට මොනවා හරි ඉදිරිපත් කරන්න ඕන නම් ඒක ලියා සහතික කළා ෆිසිකල් ඩොකියුමන්ට් එකකින්මයි රජයට ඉදිරිපත් කරන්න ඕන. රජය කියලා කියන්නේ ආණ්ඩුව පාර්ශවයක් වෙන ගනුදෙනුවක්. අපි හිතමු අධිකරණයක් කියලා. අධිකරණයට අපිට ලේඛනයක් ඉදිරිපත් කිරීම කරන්න ඕන භෞතික ලේඛනයක් සාක්ෂි අරුව අස්සම් කරලා ඒකට අදාළ විදිහට ලේඛනයකින් තමයි දෙන්න ඕන. නමුත් අද වෙනකොට මේ ලේඛනයක්ම වෙන්න ඕනේ නැහැ. මේක ඉලෙක්ට්‍රොනික මීඩියා එකකුත් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික ආකාරයට ඉදිරිපත් කරන සාක්ෂියක් පවා අද වෙනකොට නීත්‍යානුකූලයි. මේකට මම උදාහරණයක් කියන්නම්. ශ්‍රී ලංකාවේ මේ 1982 ලංකාවේ තිබ්බා ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ වෙලාවේ ඒ කාලේ ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෙක් හිටියා. ඒ කියන්නේ ජයග්‍රහණය කරේ ජේ.ආර්. ජයවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වුණේ හෙක්ටර් ගොබ්බෑකඩු. එයාට සහයෝගය දුන්න විජේ කුමාරතුංග. විජේ කුමාරතුංගගේ එක්තරා දේශපාලන රැස්වීමක ජේ.ආර්. ජයවර්ධනට ඉතා පහත් විදියට අපහාස කරා. ඒක ඒකත් අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධනගේ පාක්ෂිකයෙක් රෙකෝඩ් කරා. රෙකෝඩ් කරලා ගෙනාවා මේ ජනාධිපතිට අපහාස කිරීම කියලා විජේ කුමාරතුංගට විරුද්ධව නඩුවක්. ගෙනල්ලා මේ රෙකෝඩින් එක ඒ කාලේ 1982 වෙනකොට CD තිබුණෙත් නැහැ. මොනවත් තිබ්බේ නැහැ. ඔයගොල්ලන්ට මතක ඇති තිබ්බේ අර කැසට් පටි කියලා අපි කියන අර පොඩි ඔය මොනවාද මේ චුම්බක ශේෂ්ත්‍රයකින් වෙන අර දිගට ඇදෙන රැල් ඇදෙන කැසට් පටි. මේකත් තමයි ගෙනල්ලා ඉදිරිපත් කරේ අධිකරණය. හැබැයි මේ අධිකරණයේදී මේ විද්‍යුත් ගනුදෙනු පනතක් තිබ්බේ නෑ ඒ කාලේ. විද්‍යුත් ආකාරයකට ඉදිරිපත් කරන සාක්ෂියක් ලංකාව තුල නීත්‍යානුකූල නෑ ඒ වෙලාවේ. එතකොට ඒ සාක්ෂිය අධිකරණය පිළිගත්තේ නෑ කිව්වා මේක හරි මේක ටෙක්නිකල් ප්‍රශ්නයක්. මේක වනින්නත් ඇති ඒ කියන දේවල් හරි ඇති. නමුත් විද්‍යුත් ආකාරයට අධිකරණයට සාක්ෂි ගොනු කිරීමේ ක්‍රමවේදයක් නීත්‍යානුකූල වෙලා තිබ්බේ නෑ ඒ අවස්ථාවේදී. එතකොට ඒ සාක්ෂිය නිසි පරිදි අදාළ කරගන්න බෑ. එහෙම නැත්නම් ඒ සාක්ෂිය වළංගු සාක්ෂියක් නොවේ කියලා ඒ නඩුව ඉවත් කරන්න සිද්ධ වුණා. ඒකට හේතුුනේ මේ ලංකාවේ මේ විද්‍යුත් ආකාරයට ලේඛන එහෙම නැත්නම් විද්‍යුත් ආකාරයට සාක්ෂි ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල වෙන්නේ මේ පනතෙන් පස්සේ. එතකොට ඒක තමයි මේ පනතේ මූලික අරමුණු උනේ මේ සම්බන්ධයෙන් අපිට රජයට කරුණු ඉදිරිපත් කරන්න රජයට යම් ආකාරයක විද්‍යුත් ආකාරයට ගොනු කිරීමක් කළා රජයේ ක්‍රමවේදය කාර්යක්ෂම කරන්න අපිට මේ විද්‍යුත් ගනුදෙනු පනත යොදා ගන්න පුළුවන්. ඒ වගේම දත්ත පණිවිඩ යම් තොරතුරක් දත්තයක් පණිවිඩයක් විද්‍යුත් ආකාරයට sannivedanaya වුණොත් ඒ පිළිබඳව ඒක වළංගු sannivedanaya කියලා මේ පනතෙන් පිළිගත්තා. දැන් අපි අර කියපු කලින් උදාහරණෙදි මම කිව්වේ ඒකෙදි වළංගු sannivedanayak වුණේ නැහැ. මොකද මේ දත්තයක් පණිවිඩයක් විද්‍යුත් ආකාරයට ගෙනල්ලා ඔප්පු කරන එක නීත්‍යානුකූල නොවිච්ච නිසා මේ පනතට කලින් මේ පනතෙන් මේ දත්ත පණිවිඩ විද්‍යුත් ලේඛන විද්‍යුත් වාර්තා හෝ sannivedanayන්ගේ ක්‍රමවේදය නීත්‍යානුකූල කිරීම නිසා ජනතාවට මේ පිළිබඳව විශ්වාසයක් ඇති වුණා. අපිට විද්‍යුත් ආකාරයට මේ පණිවිඩයක් ආවත් ඒක විශ්වාසවන්තයි. මේක නිවැරදි කියන මේ ලංකාව තුල මේ තොරතුරු තාක්ෂණයේ වේගවත් දියුණුවට මේ පනත ඉතා වැදගත් වුණා. එතකොට මේ පනතේ දෙවනි වගන්තිය තමයි මේ පරමාර්ථ තියෙන්නේ. පනතේ දෙවනි වගන්තිය කියන්නේ නෛතික අවහිරතා තුරන් කිරීම සහ නෛතික නිශ්චිතතාව තහවුරු කිරීම මගින් දේශීය හා ජාත්‍යන්තරව ඉලෙක්ට්‍රොනික වාණිජ කටයුතු සඳහා පහසුකම් සැලසීම. ඒ වගේම විශ්වසනීය ඉලෙක්ට්‍රොනික වාණිජ ක්‍රියාමාර්ග භාවිතයට ගැනීම දිරිමත් කිරීම.
ආණ්ඩුව වෙත ලේඛන ඉලෙක්ට්‍රොනිකව ගොනු කිරීම සඳහා පහසුකම් සැලසීම සහ විශ්වසනීය ඉලෙක්ට්‍රොනික සංනිවේදන ක්‍රම මගින් ආණ්ඩුවේ සේවා කාර්යක්ෂමව සැපයීම ප්‍රවර්ධනය කිරීම. ඒ වගේම දත්ත පණිවිඩ ඉලෙක්ට්‍රොනික ලේඛන ඉලෙක්ට්‍රොනික වාර්තාවක් වෙනත් සංනිවේදනවල සත්‍යවත්භාවය අවංකභාවය සහ විශ්වසනීයත්වය කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම. යන්නේ ජනතාවට මේ ඉලෙක්ට්‍රොනික ආකාරයට ලබා දෙන පණිවිඩයක් විශ්වසනීයව කටයුතු කිරීමට හේතු වෙන විදිහට නීත්‍යානුකූල පසුබිමක් හැදීම තමයි මේ පනතේ මූලික අරමුණු ටික. ඊගාවට මේ පනතේ තුන්වෙනි වගන්තියෙන් කියනවා යම් පණිවිඩයක් යම් දත්තයක් හෝ පණිවිඩයක් ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් තිබීම හේතුවෙන් ඒ ලේඛනයේ ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් තිබීම නිසා එහි තියෙන වළංගුභාවය හෝ බලාත්මක කිරීමේ හැකියාව අහිමි නොකළ යුතුයි කියලා. ඒ කියන්නේ ඕනම පණිවිඩයක් භෞතික පණිවිඩයක් හා සමානයි ඉලෙක්ට්‍රොනික ආකාරයට තිබී. ඒකට අපි දැන් බැංකුවක තොරතුරු විශේෂයෙන්ම මැනුවල් සිස්ටම් එකක්නේ අපේ කලින් තිබ්බේ ලෙජර් කොලයක ලියලා තමයි බැංකුවක ගිණුමක් තියාගෙන ගියේ. එතකොට ගිණුමට සල්ලි දැම්මා මේකට ක්‍රෙඩිට් එක විදියට ලෙජර් එකේ පෝස්ට් වුණා ඩෙබිට් වුණාට පස්සේ ඒක අඩු වුණා ලෙජර් එකේ. ඔය විදිහට තමයි එතකොට අපි හිතමු ගනුදෙනුකරුවෙක් යම්කිසි අවස්ථාවක ණයක් අරගෙන ගෙව්වේ නැත්තම් ගනුදෙනුකාරයෙක් යම් විදිහකට අපිට චෙක් එකක් ගෙවලා අපි රිටර්න් කරනවා සල්ලි නැතුව ඒ වෙලාවේදී ගනුදෙනුකරුව අපිට විරුද්ධව නඩු දැම්මොත් අර ලෙජර් එකේ ලෙජර් ෂීට් එක තමයි අපි අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන මේ ෆිසිකල් ලෙජර් ෂීට් එක. ඒක තමයි සහතිකය උනේ එහෙම නැත්තම් සාක්ෂිය උනේ. හැබැයි අද වෙනකොට අපිට ලෙජර් ෂීට් නෑ බැංකුව ඇතුලේ. මොකද මේ විද්‍යුත් ගනුදෙනු පනතෙන් විශාල වශයෙන් බැංකුව වලට මේ නීත්‍යානුකූලවම බැංකුව තුල තමන්ගේ තොරතුරු විද්‍යුත් ආකාරයට තබා ගැනීමට දැන් අවසරය තියෙනවා. එතකොට අපිට දැන් බැංකුව ඇතුලේ data තියාගන්න ඕනේ ලෙජර් ෂීට්ස් වල. පරිගණක තොරතුරු පද්ධතිය තුල තිබ්බ එකත් අර විද්‍යුත් ආකාරයට තියෙන තොරතුරක් කියලා නීත්‍යානුකූල වෙලා තියෙන නිසා ඒක නීත්‍යානුකූලයි. අපිට යම් අවස්ථාවක ඒකේ print එකක් දෙන එක ප්‍රමාණවත්. එහෙම නැත්නම් print එකක් ඕනේ නැහැ. ඒක විද්‍යුත් ආකාරයටම අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රොෆි ඩිස්ක් එකක් විදියට එහෙම නැත්නම් CD එකක් විදියට නැත්නම් ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් විදියට අධිකරණයට ඒක පුළුවන් සාක්ෂියක් විදියට ඉදිරිපත් කරන්න. ඒක තමයි මේ පනතේ තියෙන තුන්වෙනි වගන්තියෙන් ඇති කරලා තියෙන තත්ත්වය. ඒ වගේම මේ පනතේ හතරවෙනි වගන්තිය කියනවා වර්තමානයේ ශ්‍රී ලංකාවේ බලපවත්නා ලිඛිත නීතිවල ඇතැම් සාධන පත්‍ර ලිඛිතව සකස් කිරීම අවශ්‍යයි කියලා තිබුණා වුවද දැන් මේච්චර කල් නීතියේ ඇතැම් නීතිවල ඒ කියන්නේ පනතක එහෙම නැත්නම් ආඥා පනතක තියෙන්න පුළුවන් මේක නීත්‍යානුකූල වෙන්න නම් ලිඛිතව තිබීම අවශ්‍යයි. හැබැයි එසේ තිබුණා වුවත් මේ විද්‍යුත් ගනුදෙනු පනත අනුවෙන් පස්සේ මෙම සාධන පත්‍රයක් එහෙම නැත්නම් ගිවිසුමක් ඉලෙක්ට්‍රොනික ස්වභාවයෙන් තිබීමත් එහෙම නැත්නම් මේ පණිවිඩය ඉලෙක්ට්‍රොනික ආකාරයට ලේඛනගත වෙලා තිබීමත් නීත්‍යානුකූලයි. ඒ කියන්නේ අර කලින් ලේඛනයේ ලිඛිත විය යුතුයි කියන එක ඉලෙක්ට්‍රොනික ආකාරයට තිබීමත් දැන් නීත්‍යානුකූලයි කියලා තමයි තියෙන්නේ. එතකොට අපිට මතක තියාගන්න වෙන්නේ අපේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකින් යන යම් ආකාරයක අපේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකකින් යන මැසේජ් එකක් අපි විසින් යවුවා හා නීත්‍යානුකූලයි. එතකොට විශේෂයෙන්ම මේ පනතෙන් අපිට දීලා තියෙනවා යම් වගකීමකුත් ඔබගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඒ කියන්නේ මගේ නමට තියෙන ෆෝන් එකක් මගේ නමට තියෙන විද්‍යුත් මෙවලමකින් පණිවිඩයක් ගියොත් ඒක ගිවිසුමකට ඇතුල් වුණා හා සමාන වෙනවා. දැන් අපි මතකනේ කතා කරා ගිවිසුම් නීතියේ අර්පණය සහ ප්‍රතිග්‍රහණය. එතකොට අපි කිව්වේ ලිඛිත වෙන්න ඕන ලිඛිත හෝ වාචික හෝ ව්‍යංගය. එතකොට ඔය ලිඛිත වාචික ව්‍යංගයෙන් සිදුවෙන අර්පණය ප්‍රතිග්‍රහණය අපි කිව්වා යම් ආකාරයක අර්පණය ඒ කියන්නේ අනුමිත විදිහට ගත්තා මේක ලිඛිත වුණත්
වාචික වුණත් අපේ අර්පණය අපි අතින් සිද්ධ වුණා නම් දැන් ඒක මේ පනතත් එක්ක ගත්තොත් අපේ මොබයිල් ඩිවයිස් එකකින් ගියොත් අර්පණයක් හෝ ප්‍රතිග්‍රහණයක් ඒකත් නීත්‍යානුකූල වළංගු වෙනවා වළංගු ගිවිසුමකට හේතු වෙනවා. පැහැදිලිද ඒ ටික? ප්‍රශ්න තියෙනවද? මම ටිකක් ඉක්මනට කරගෙන යනවා. ප්‍රශ්න තියෙනවද ඒ සම්බන්ධයෙන්? එතකොට මේ පනතේ පස්වෙනි වගන්තිය කියනවා මේ පනත යටතේ පණිවිඩයක විද්‍යුත් වාර්තා විද්‍යුත් ලේඛන සහ වෙනත් sannivedanයන්ගේ අවම ප්‍රමිතිය. ඒ කියන්නේ ප්‍රමිතියක් තියෙන්න ඕන හැබැයි මේ පණිවිඩයක. අපිට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන මේක විද්‍යුත් ආකාරයට තියාගත්තට ආරක්ෂාකාරීව තිබුණා මේක වෙනස් කරන්න බෑ. දැන් අපේ ඩේටාබේස් එකේ කවුන්ට් එක විස්තර තියෙනවා නම් අපි ඒක පෙන්වන්න ඕන අධිකරණයට ගෙනියනකොට මේක කාටවත් වෙනස් කරන්න බෑ. මේක මේ ඒ කාලේ ඉඳලම අද වෙනකන් තිබ්බ ක්‍රමවේදය. මේක අත්තා ඒ කියන්නේ විද්‍යුත් පණිවිඩයට කාටවත් වෙනස් වෙන්න කරන්න බෑ. මේක මගදී කාටවත් හැක් කරන්න බෑ. මේක ඉතා ආරක්ෂිත ක්‍රමවේදයක පවත්වාගෙන යනවා කියන වගකීම ඒ විද්‍යුත් පණිවිඩය ඉදිරිපත් කරන පුද්ගලයා විසින් ඔප්පු කරන්න ඕන. ඒ කියන්නේ සියලුම අවම ප්‍රමිතීන් පෙන්නලා තියෙන්නේ. ඊගාවට විද්‍යුත් අත්සන කියන එක වළංගුයි කියලා දැන් අද වෙනකොට මේ පනත යටතේ තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පනතේ 7 වෙනි වගන්තිය කියන යම් තොරතුරක් හෝ sannivedanයක් යම් තැනැත්තෙකුගේ අත්සන යොදා සත්‍ය බවට සාධික කළ යුතු බවට හෝ යම් ලේඛනයක් යම් තැනැත්තෙකු විසින් අත්සන් කළ යුතු බවට හෝ ඒ ලේඛනයක යම් තැනැත්තෙකුගේ අත්සන තිබිය යුතු බවට යම් පනතකින් හෝ වෙනත් නීතියකින් විධිවිධාන සලස්වා තිබෙන අවස්ථාවක ඒ නීතියේ විධිවිධාන එසේ තිබුණද එම තොරතුරු හෝ කාරණේ ඉලෙක්ට්‍රොනික අත්සනක් මගින් සත්‍යාවත්තාභාවය සහතික කර තිබේ නම් එම විධිවිධාන සම්පූර්ණ කර ඇත්තාසේ සැලකිය යුතුය. ඒක තමයි මේ පනතේ තියෙන්නේ. ඒ පැහැදිලිව ඒකේ තේරුම තමයි වෙන නීතියක භෞතික අත්සනක් තියෙන්න ඕනයි කියපු දෙයක් උනත් විද්‍යුත් ආකාරයකට අත්සනක් තියෙන අවස්ථාවක එයා අර භෞතික අත්සන තිබුණා හැයි සලකලා නීත්‍යානුකූල කරනවා කියන එක තමයි. ඒ කියන්නේ මේ පනතේ 7 වෙනි වගන්තියෙන් කියන්නේ විද්‍යුත් අත්සන් වල නෛතික භාවිතය ලංකාව තුල පිළිගන්නවා. එහෙම නැත්නම් යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ විද්‍යුත් අත්සනකින් කරන අත්සනත් භෞතික අත්සන හා සමානයි. ඒකත් මේ විශ්වසනීයත්වය කියන්නේ ගනුදෙනු වේගවත්ව කරන්න, කාර්යක්ෂමව කරන්න, රටේ කාර්යයන් වේගවත්ව කිරීමට මේ විද්‍යුත් අත්සනත් වළංගු අත්සනක් විදිහට යොදා ගන්න. එතකොට ඔය අත්සන කියන යෙදුම සමහර වෙලාවට මේ අත්සන කියන එක අපි කියන්නේ තමන්ගේ සලකුණන්නේ. එතකොට ඒක සමහර වෙලාවට තමන්ගේ තම් ප්‍රින්ට් එක. එහෙම නැත්නම් ඇඟිලි සලකුණ වෙන්න පුළුවන්. ඒකත් අත්සන විදිහට යන්නේ. එහෙම නැත්නම් තමන් විසින් එය තහවුරු කරා ඇඟිලි සලකුණ තියුවට. එහෙම නැත්නම් තමන්ගේ රහස් අංකයක් මුරවදනක් දැම්මනම් පාස්වර්ඩ් එක දැම්මනම් ඒ ගනුදෙනුවට තමන් එය අනුමත කරා. එහෙම නැත්නම් තමාගේ අත්සන යෙදුවහා සලකනවා. එතකොට දැන් කලින් අත්සන කියන එක තිබ්බට ෆිසිකල් අත්සන මෙතන අත්සන කියන එකට මීට වැඩි අර්ථ නිරූපණයක් දීලා අත්සනම වෙන්න ඕනේ නැහැ. තමන්ගේ සංඥාව සලකුණු. දැන් සමහර වෙලාවට රහස් සංඛ්‍ය. එහෙම නැත්නම් තමන්ගේ තම් ප්‍රින්ට් එක. එහෙම නැත්නම් තමන්ට ලබා දෙන මොකක් හරි වන්ටයි. මොකද? ප්‍රශ්නයක්ද? කවුරු හරි ප්‍රශ්නයක්ද ඇහුවේ? මට ඒක ඇහුන්නේ නැහැ. වැරදිලා වෙන්නේ. එතකොට යම් තමන්ට තියෙන රහස් සංකේතයක් එහෙම නැත්නම් තමන්ගේ වන් ටයිම් පාස්වර්ඩ් එකක් වෙන්න පුළුවන්. අර අපි දෙනවනේ ඇතැම් ගනුදෙනු සඳහා OTP එකක් නිකුත් කරන්න වන් ටයිම් පාස්වර්ඩ් එකක් නිකුත් කරන්න යම්කිසි
විද්‍යුත් උපකරණය ඒකට ආපු one time password එක වෙන්න පුළුවන්. ඒකත් අපි අවසාන වශයෙන් තමන්ගේ අත්සන ලෙස අධිකරණ ඉදිරියේ පිළිගන්න. ඒ කියන්නේ තමන්ට අත්සන් කරන්න තියෙන තැනක අත්සන් කරා හා සමානයි මට ATM මැෂින් එකට ගිහින් මම ඒ කාඩ් එක දාලා පින් නම්බර් එක ඇතුළත් කරා කියන්නේ අත්සන් කරලා සල්ලි ගත්තා හා සමානයි. ඒ වගේම මට මොකක් හරි අපි හිතමු දැන් ගොඩාක් ආයතනවල රැකියා ආයතනවල පැමිණීම සහ පිටවීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර තමයි තියෙන්නේ. ඉස්සර තමයි පොතේ අත්සන් කරන්න. ඒකට ඇඟිලි සලකුණු තිබීම තමයි ඒක අත්සන විදිහට යොදා ගන්න. එතකොට ඇතුල් වෙනකොට තියෙන ඇඟිලි සලකුණෙන් අපි අතුලට ගියා, වැඩ පටන් ගත්තා, එළියට ගියාම අයින් වුණා. ඒකට තවත් ආයතන සමහර වෙලාවට පාස්වර්ඩ් කියන්නේ ඉන් අවුට් එක තීරණය කරන්නේ ඇඟිලි සලකුණෙන් නෙවෙයි කම්පියුටර් එකට ඔන් වෙන එකේ. තමන්ගේ පරිගණක පද්ධතියට මුරවදන දාලා ඔන් වීමෙන් කියන්නේ තමන් වැඩට ආවා. එතනින් ඒ පද්ධතියෙන් ඉවත් වීම කියන්නේ වැඩින් ඉවත් වුණා. එහෙම නැත්නම් ඕෆ් වුණා කියලා සලකනවා. ඒවා අද වෙනකොට ලංකාවේ බලංගු තත්ත්වයට පත් කරලා තියෙනවා මේ පනතත් එක්ක. එතකොට මීට කලින් ඒවා ඇතැම් වෙලාවට අපිට ප්‍රශ්න කරන්න පුළුවන් වුණත් වර්තමානයේ මේ පනතත් එක්ක කිසිම ආකාරයක නීති ඉදිරියේ ප්‍රශ්න කරන්න බෑ. මේවා නීත්‍යානුකූලයි කියලා මේ පනතෙන් දැන් සියලුම ගනුදෙනු විද්‍යුත් ගනුදෙනු නීත්‍යානුකූල බවට පත් කරලා තියෙනවා. හැබැයි මේ පනතේ 11 වෙනි වගන්තිය කියනවා යම් ගිවිසුමක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික ගිවිසුම් සම්බන්ධ තත්ත්වය. ඉලෙක්ට්‍රොනික ගිවිසුමක් සම්බන්ධයෙන් 11 වෙනි වගන්තිය කියන්නේ ගිවිසුම් සකස් කර ගැනීමේදී ගිවිසුමේ සන්දර්භයේ පාර්ශවකරුවන් විසින් අනන්‍යාකාරව එකඟ වනු ලැබුවහොත් මිස අර්පණයක් සහ අර්පණයක් ප්‍රතිග්‍රහණය කිරීම ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් ප්‍රකාශ කරනු ලැබිය හැකියි. ඒතකොට ගිවිසුමේම කියනවා නම් මේක ඉලෙක්ට්‍රොනික විදියට කරන්න බෑ කියලා අපිට මේ ගිවිසුම ඉලෙක්ට්‍රොනිකව කරන්න බෑ. එහෙම නැත්නම් ඕනෑම ගිවිසුමක් අර්පණය සහ ප්‍රතිග්‍රහණය ඉලෙක්ට්‍රොනික ආකාරයට කරන්න පුළුවන්. එතකොට ගිවිසුමක් උදෙක් ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් තිබීම හේතුව මත එහි වළංගුභාවය හෝ එහි බලාත්මක කිරීමේ හැකියාව ප්‍රතික්ෂේප කරනු නොලැබිය යුතුය. මං කියවනේ මේ 50 වල ගොඩක් වෙලාවට තියෙන්නේ ඩබල් නෙගටිව් වාක්‍ය. දැන් මේකේ කියන්නේ ඉලෙක්ට්‍රොනික ගිවිසුම් පනතේ ඉලෙක්ට්‍රොනික විද්‍යුත් ගනුදෙනු පනතේ 11 වෙනි වගන්තියේ තියෙන්නේ ගිවිසුමක් හුදෙක් ඉලෙක්ට්‍රොනික ස්වරූපයෙන් තිබීමේ හේතුව මත එහි වළංගුභාවය හෝ එහි බලාත්මක කිරීමේ හැකියාව ප්‍රතික්ෂේප කරනු නොලැබිය යුතුය. ප්‍රතික්ෂේප කරනු නොලැබිය යුතුය කියන්නේ ගිවිසුමක් ඉලෙක්ට්‍රොනික ස්වභාවයෙන් තිබීම වළංගුයි කියන එක තමයි. ඒ කියන්නේ හැබැයි ඒ ගිවිසුමේම තියෙනවා නම් මේකට අර්පණය කරන්න ඕන භෞතිකවමයි ඉලෙක්ට්‍රොනික ආකාරයට නෙවෙයි කියලා අපිට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික ආකාරයට ප්‍රතිග්‍රහණය කරා කියලා වැඩක් නැහැ. දැන් අපි හිතමු ටෙන්ඩර් එකක් දාලා තියෙනවා. ටෙන්ඩර් එකේ ටෙන්ඩර් නෝටිස් එකේම තියෙනවා මේකට ඕගොල්ලෝ ප්‍රතිග්‍රහණය කරනවා නම් එහෙම නැත්නම් මේකට යම්කිසි විදියකට අර්පණයක් කරනවා නම් ඕගොල්ලෝ වළංගු ප්‍රතිග්‍රහණයකට විදිහට අපි අර්පණය බාරගන්නේ අපේ ටෙන්ඩර් පෙට්ටියට ගෙනල්ලා ඕගොල්ලෝගේ ටෙන්ඩර් එක අහවල් වෙලාවට කලින් දාන්න. එතකොට ඊමේල් එකක් දැම්මට වැඩක් නැහැ. මොකද ඒකේ කියලාම තියෙනවා මේක ටෙන්ඩර් එකට එන්න වළංගු වෙන්න නම් එන්න ඕන ක්‍රමවේදය භෞතික අර්පණයක්. ඒක එන්න ඕන ඒ කියපු ෆෝමැට් එකෙන් ගෙනල්ලා ටෙන්ඩර් පෙට්ටියටම දාන්න. එහෙම තියෙනවා නම් ගිවිසුමේ අපිට ඒක ගේන්න බෑ විද්‍යුත් ගනුදෙනු පනත යටතේ මම මේ මේල් එකක් එවුවා නැත්නම් මම ඔයාලට කෙටි පණිවිඩයක් එවුවා ඒක ඇක්සෙප්ට් කරන්න. හැබැයි එහෙම විශේෂයෙන් කියලා නැති අවස්ථාවක මේ විද්‍යුත් අර්පණය සහ විද්‍යුත් ප්‍රතිග්‍රහණය වළංගු. ඒක මතක තියාගන්න මේ. ඒ වගේම පනතේ 12 වෙනි වගන්තියේ කියන දෙයක් තියෙනවා. ඒ කියන්නේ මූලාරම්භකය සහ ලිපිනේ හිමිකරු අතර අනන්‍යතාවය එකඟ වීමක් ඇත්නම් මිස යම් දත්ත පණිවිඩයක් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් හෝ වෙනත් sannivedanayak එහි මූලාරම්භක විසින්ම යවනු ලැබුවේ නම්
ඒ දත්ත පණිවිඩය ඉලෙක්ට්‍රොනික ලේඛනයේ ඉලෙක්ට්‍රොනික වාර්තාව හෝ වෙනත් sannivedanaya සම්බන්ධයෙන් මූලාරම්භක සඳහා සහ වෙනුවට ක්‍රියා කිරීමට බලයලත් තැනැත්තෙකු විසින් යවනු ලැබුවේ නම් මූලාරම්භක විසින් හෝ වෙනුවෙන් කරන ලද ස්වයංක්‍රීය තොරතුරු sannivedana පද්ධතියක් මගින් යවනු ලැබුවේ නම් එය මූලාරම්භක විසින් යවනු ලැබූ දත්ත පණිවිඩයක් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් වාර්තාවක් හෝ වෙනත් sannivedanයක් සේ සැලකිය යුතුය. ඒකේ කියන්නේ යම් පුද්ගලයෙක්ට ඒ කියන්නේ දැන් ඉලෙක්ට්‍රොනික මේල් එකක් ලිපිනයක් හිමිකරු කියමු. එතකොට ඊමේල් එකක් කියමු. එහෙම නැත්නම් මගේ මොබයිල් ඩිවයිස් එක කියමු. ඒක මගේ නමට නම් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. මගේ ඊමේල් එක මං විසින් නිල වශයෙන් දක්වලා තියෙනවා නම් මේ ඊමේල් එක මගේ කියලා ඒකෙන් යවන පණිවිඩයක් වෙන කෙනෙක් හැක් කරලා යවුවත් ඒකේ වගකීම මට. එතකොට මොබයිල් ඩිවයිස් එකකින් මගේ මොබයිල් ඩිවයිස් එකෙන් යවන SMS එකක් ඒකේ වගකීම මට. එතකොට කාටවත් කියන්න බෑ ඒක ප්‍රතිවිරුද්ධ ආකාරයකින් ඔප්පු කරන්න වෙන්නේ ඒ පුද්ගලයා තමයි. දැන් අපි හිතමු මගේ මොබයිල් ඩිවයිස් එකෙන් යවනවා මොකක් හරි අර්පණයක් හෝ ප්‍රතිග්‍රහණයක් තව කෙනෙකුට. එතකොට ඒක එහෙම නොවේ කියන්න මට බෑ. එහෙම නොවේ කියනවා නම් මම ඒක ඔප්පු කරලා තියෙන්න ඕන මේ අර්පණය ආවේ 2021 මාර්තු 20 වෙනිදා මාර්තු 21 වෙනිදා හවස 6ට මම 5යි කාලට අහවල් පොලිසිය මේ දාලා තියෙන එන්ට්‍රි එකක් මගේ මොබයිල් ඩිවයිස් එක නැති වුණා. අන්න ඒක මම ඔප්පු කරලා තියෙනවා. ඒ කියන්නේ මම ඒක දැම්මොත් දාලා තිබ්බොත් කලින් පොලිස් එන්ට්‍රි එකක් මේක මගේ ගාව නැහැයි කියලා මට ඒකෙන් බේරෙන්න පුළුවන්. නැත්තම් මං විසින් ඒ දත්ත පණිවිඩය යවුවා. එහෙම නැත්තම් ඒ ඉලෙක්ට්‍රොනික උපාංගය පාවිච්චි කරා කියන එක නීතිය පිළිගන්නවා. එතකොට අපි අනිත් පැත්තට දැන් විශේෂයෙන් මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතෙන් පස්සේ අපි විසින් අපේ පැත්තට ඒ කියන්නේ ගනුදෙනුකරුවාගේ විදිහට ගත්තොත් වගකීමක් තියෙනවා. තමන්ගේ ATM කාඩ් එක නැති වුණා නම් පළවෙනි මොහොතේම ඒක දන්වන්න ඕන. එතකොට බැංකුවට වගකීමක් එනවා. එයාගේ ගාව නැහැ. දැන් එහෙනම් ඒ ට්‍රාන්සැක්ෂන් වෙන එක නවත්තන්න. එතකොට එයා දැන්නුවට පස්සේ ට්‍රාන්සැක්ෂන් එකක් වුණොත් බැංකුවේ තමයි වගකීම. හැබැයි එයා දන්වන්න කලින් ට්‍රාන්සැක්ෂන් එකක් වුණොත් ඒකේ වගකීම එන්නේ ගනුදෙනුකාරයාට. ඔය විදිහට තමයි මේ ගනුදෙනු වල වගකීම යන්නේ. ඒ වගේම අපි හිතමු මගේ පින් නම්බර් එක ඒ කියන්නේ අපි හිතමු මගේ ඉන්ටර්නෙට් බැංක් එකේ පින් නම්බර් එක කවුරු හරි හැක් කරනවා. මට තේරෙනවා මාව හැක් වුණා කියලා. එහෙනම් ඒ මොහොතෙන් මං බැංකුවට දන්නන්න ඕන මගේ ඉලෙක්ට්‍රොනික මේ ඉන්ටර්නෙට් බැංකින් පාස්වර්ඩ් එක හැක් වුණා. වහාම මගේ ඉන්ටර්නෙට් බැංකින් ෆැසිලිටි එක ඩිස්කනෙක්ට් කරා. එහෙම නොකරොත් මම හැක් වුණා කියලා දැනගෙනත් මම නිහඬව හිටියොත් ඉන්ටර්නෙට් බැංක් එක හරහා සිද්ධ වෙන යම් ගනුදෙනුවකට මට වග කියන්න වෙනවා. මොකද මේකේ කියන්නේ මේකේ අයිතිකරු ලිපිනේ හිමිකරු එහෙම නැත්නම් මේ ඩිවයිස් එකේ අයිතිකරු තමා ඒ ගනුදෙනුව සිද්ධ කර බවට නීතිය පිළිගන්නවා. හැබැයි එහෙම නැති අවස්ථාවක තමා විසින් ඒක ඔප්පු කරන්න ඕන මම නෙවෙයි මේක කරේ මම මේක මගේ අතින් නැති වුණා. එහෙම නැත්නම් මගෙන් වෙන කෙනෙක් හොරාගත්තා. ඒක සිද්ධ වෙච්ච වෙලාවේ මම දැන්නුවා බැංකුවට. එහෙම නැත්නම් මගේ අදාළ අනිත් පාර්ශවයට ඔහු ඒක ගණන් ගත්තේ නැති හින්දා තමයි මේ ට්‍රාන්සැක්ෂන් එක උනේ. ඒතර මගේ වගකීමක් නැහැ. ඒක තමයි පනතේ 12 වෙනි වගන්තිය කියන්නේ. තමන්ගේ අයිතිය තියෙනවා නම් එහෙම නැත්නම් මූලාරම්භක අයිතිය තියෙන කෙනාට එහෙම නැත්නම් ඊමේල් එකේ ලිපිනේ හිමිකරුට මොබයිල් ඩිවයිස් එකේ අයිතිකරුට ATM කාඩ් එකේ අයිතිකරුට ඉන්ටර්නෙට් බැංකින් ඉන්ටර්නෙට් බැංකින් ෆැසිලිටි එකේ අයිතිකරුට ඒ ට්‍රාන්සැක්ෂන් වල වගකීම තියෙනවා. එහෙම නැත්නම් එයා ඒක sannivedanaya කරලා තියෙන්න ඕන අනිත් පාර්ශවයට. දැන් මගේ ගාව මේ ඩිවයිස් එක නැහැ. නැත්නම් මගේ මේ ATM කාඩ් එක නැති වුණා. එහෙනම් ඒ වගකීම හැමතිස්සෙම මේ මුල් අයිතිය තියෙන පුද්ගලයාට දීලා තියෙන්නේ මේ පනතේ 12 වෙනි වගන්තිය අනුව. එතකොට අනිවාර්යයෙන්ම පනතේ 21 වෙනි වගන්තිය කියනවා මේ පනතේ 12 වෙනි වගන්තියම කියනවා ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඔප්පු කරනු ලැබුවොත් මිස අධිකරණය විසින් දත්ත පණිවිඩයක් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් හෝ වෙනත් sannivedanයක අන්තර්ගත තොරතුරු සත්‍ය බවට පූර්ව නිගමනය කළ යුතු අතර යම් තැනැත්තෙක් නිර්මාණය කළ ලද දත්ත පණිවිඩයක් ඉලෙක්ට්‍රොනික ලේඛනයක් ඉලෙක්ට්‍රොනික වාර්තාවක් ඒ නිර්මාණය කළ පුද්ගලයාගේ වගකීමෙන් සිද්ධ වූ බවට අධිකරණය පූර්ව නිගමනය කරනු ලැබිය යුතුය. එසේ නැත්නම් එය තමා විසින් කරේ නැත්නම් ඔහු විසින් ඒ ඔප්පු කරන්න ඕන. මම කලින් කතා කරපු එකම තමයි. ඒ කියන්නේ
මං කරේ නැත්තම් ඒක මම ඔප්පු කරන්න ඕන. නැත්තම් අධිකරණයට ගියාම ඒ පූර්ව නිගමනය කරන්නේ ඔබ තමයි ඒ තමන්ගේ ඩිවයිස් එකෙන් නම් උනේ තමන් කරේ. තමන්ගේ කාඩ් එකෙන් නම් උනේ තමන් කරේ. හැබැයි මේ තත්ත්වයට යම් ආකාරයක දීලා තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අදාළ නොවන. එහෙම නැත්නම් මේ වගන්ති මේ පනතේ 23 වෙනි වගන්තිය කියනවා හැම ගනුදෙනුවක්ම මේ ඉලෙක්ට්‍රොනික ආකාරයට කරන්න බෑ. ඒ 23 වෙනි වගන්තිය කියන්නේ යම් කෙනෙක් යම් ගනුදෙනුවක් ඒ කියන්නේ මේ මෙන්න මේ පනතේ මේ 23 වෙනි වගන්තියේ දක්වලා තියෙන ගනුදෙනු සඳහා ඉලෙක්ට්‍රොනික ආකාරයට ගිවිසුම් හදන්න බෑ. ඒකට අපි කියනපු අර පරණ සාමාන්‍ය ලිඛිත ගිවිසුම් අවශ්‍යයි කියලා. එකක් තමයි කිසියම් නිශ්චල දේපලක් විකිණීම හෝ නිශ්චල දේපලක් හිමි කර ගැනීමේදී සිදු කරන නිශ්චල දේපල සම්බන්ධයෙන් වන ඔප්පු. ඒ කියන්නේ අපි කියන්නේ ඉඩමක් විකුණනකොට හදන ඔප්පුවක්, තෑගි ඔප්පුවක් හෝ විකුණුම් කරයක් ඒකට විකුණු විද්‍යුත් ගනුදෙනු පනතින් කරන්න බෑ. ඒක සාමාන්‍ය ලිඛිතව එය තිබිය යුතුයි. කියන්නේ ලිඛිතව ඔප්පුවක් තියෙන්න ඕනේ. ඒක විද්‍යුත් ආකාරයට කරන්න බෑ. ඒ වගේම චෙක් පත. ඒ කියන්නේ චෙක් පතක් කියන එක ඉලෙක්ට්‍රොනික ආකාරයට ඒ කියන්නේ චෙක් පත ඉදිරිපත් කිරීම නෙවෙයි. ගෙවන බැංකුවට රැස් කරන බැංකුව ඉදිරිපත් කරන එක ගැන නෙවෙයි මේ කියන්නේ. ඒක ගෙවීම සහ පියවීම පද්ධතියෙන්නේ කව වෙන්නේ. මෙතන කියන්නේ චෙක් එකක් අර සාමාන්‍ය චෙක් පතක එන සාමාන්‍ය ආකෘතියෙන්. ඒ කියන්නේ ලිඛිත ආකෘතියෙන් බැංකුවට අනකරු විසින් ඉදිරිපත් කිරීම කරන්න ඕන. නැතුව චෙක් පතට ලබා දීලා නැහැ විද්‍යුත් ගනුදෙනු පනතේ යටතට අරන්නේ. ඒ කියන්නේ චෙක් පතක් තවමත් භෞතික චෙක් පතක්ම තමයි ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඇටර්නි බලපත්‍රයක්. power of attorney කියලා අපි කියන්නේ එක්කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට නියෝජනය කිරීම සඳහා ලබා දෙන ඇටර්නි බලපත්‍රයක් විද්‍යුත් ගනුදෙනුවක් විදිහට කරන්න බෑ. ඒක ලිඛිතව සාමාන්‍ය ආකාරයට එය ලියා සහතික කරලා ලියාපදිංචි කරාට පස්සේ තමයි වළංගු වෙන්නේ. අන්තිම කැමති පත්‍රයක් හෝ බූදල් නඩු සම්බන්ධ නඩුකරයක තීරණයකුත් විද්‍යුත් ආකාරයට බෑ. ඒකත් ලිඛිතව අර සාමාන්‍ය සාධන මේ ලිඛිත අන්තිම කැමති පත්‍රයක් ලියා සහතික කරලා තියෙන්න ඕන. මේ ටික තමයි විශේෂයෙන්ම අපිට මේකට එක්ස්ක්ලූඩ් කරලා තියෙන්නේ. විනිමය විදේශ විනිමය ගනුදෙනු විනිමය ගනුදෙනු අන්තර් බැංකු ගෙවීම් පියවීම් සම්බන්ධ දේවල් මේ විද්‍යුත් ගනුදෙනු පනත යටතේ සිදු කරන්න බැහැයි කියලා ඒවට සාමාන්‍ය ආකාරයේ ලියවිලි අවශ්‍යයි කියලා තවමත් තියෙන තත්ත්වයක්. එතකොට ඒවා අපිට විද්‍යුත් ගනුදෙනු පනත හරහා එහෙම නැත්නම් විද්‍යුත් ආකාරයට සිද්ධ කරන්න බෑ. එතකොට අද දවසට මම මේ ටිකෙන් අපි කතා කරන එක නවත්තනවා. ලබන සතිය අපිට තවත් තියෙනවා මේ වගේම විශේෂ පනත් කීපයක් කතා කරන්න. අපි කතා කරපු අද ඒවා මම ටිකක් වේගෙන් කතා කරගෙන ගියා. මොකද මේ අද කතා කරපු ඔය ණය කර ගැනීම පනතෙන් පස්සේ කතා කරපු මාතෘකා නිතරම ප්‍රශ්න අහන්නේ නැහැ. හැබැයි සමහර දවසට අහනවා. ඉතින් එතකොට අපිට ඒ වයින් හැමදාම ප්‍රශ්න නැති වුණාට ලකුණු කීපයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක අපිට අවශ්‍යයි. හැබැයි අපේ බැංකු නීතිය දැන ගැනීමට මේක අවශ්‍යයි බැංකුවේ වැඩ කරගෙන යාමට. බැංකින් ලෝ පේපර් එක නම් ඒක ලොකු බලපෑමක් නැති වෙයි. මොකද ඒ ටික නැති වුණත් අපි අර කලින් කතා කරපු ප්‍රධාන මාතෘකාව වලින් ඕගොල්ලෝගේ ලකුණු 45 ඉලක්කයට යන්න පුළුවන්. හැබැයි ලකුණු 100ම ගන්න නම් මේවත් දැනගෙන ඉන්න වෙයි. එමුනම් ප්‍රශ්න නැහැ මොනවද? ප්‍රශ්න තියෙනවා නම් මට ලබන සතියේ කතා කරන්න. නැත්නම් තා විනාඩියක් විතර මම බලන්න. තේරුණාද කියන්නකෝ මේ කතා කරපු ටික?